හටගන්නේ පින්වත්නි හේතුන්ගෙන් හටගන්නවා ත්‍රිලක්ෂණය කියන්නේ නාම රූප ධර්ම වල පවතින ලක්ෂණය. පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම වන මේ නාම රූප ධර්මයෝ මේ ස්කන්ධ ධාතුව ඇති ඉන්ද්‍රිය ධර්මතා. පින්වත්නි සසර පැවැත්ම සිද්ධ වෙන කවුන දැනගෙන ඒකෙන් ඊතර වෙන්නට සිල් රකින්නට ඕනි හැම සිල්පදයකින්ම නාම රූප වලට ලැබෙන යහපත් ප්‍රතිඵල රාශියක් තියෙනවා. ඒ වගේම හැම වාක් කර්මයක්ම වචී මේ වගේම මනෝ කර්මයක් මේ වගේම කාය කර්මයක්ම. පින්වත්නි විපාක දෙන සත්‍ය ඇති වේදි ජවන් සිත්වල ඇති වේදි ඒවා මෙලොවට පරලොවට විපාක දෙන විදිහක් තියෙනවා. නොනැති පින්වතුන් ධර්මයේම හැසිරෙන්නට ඕනේ. ජීවිත සමබර කර ගන්නට ඕනේ. ඔබ අත්හරින්න ඕනේ. පින්වත්නි සියලු අකුසල් ඔබ උපදවා ගන්නට ඕනේ. සියලු කුසල් බුද්ධපාසික ධර්ම කියන කුසල්. ඔය දුරු කරන්නට ඕනේ. ආසව අනුසය ඕගයෝග නීවරණ සංයෝජනාදී කෙලෙස් කිරිත ධර්මයෝ. ඔය රැස් කර ගන්නට ඕනේ. සතර සතිපට්ඨානය සතර ඉද්ධිපාදේ සතර සම්‍යක්පදං වීර පංචේන්ද්‍රිය පංච බල බොජ්ජංග ධර්ම හත ආර්ය අෂ්ටාංගික මාර්ග අංගාට කියන ඒ ධර්මයෝ. ඔය ඔබේ ජීවිතයෙන් දුරු කරලා ඉවත් කරලා අත්හැරලා නැත්තරම නැති කරන්න කටයුතු කරන්නට ඕනේ. සියලු කෙලෙස් ධර්මයෝ. ඔය ඔබේ ජීවිතේ සුවපත් කර ගන්නට වඩමින් කටයුතු කරන්න ඕනේ භාවයේදී කුසලයේ ධම්මේ ආසීවිති වඩ්ඩී තේතායති භවනාදී විදිහට කුසල ධර්මයෝ. අකුසල අත්හැරන පින්වතුන් කුසල උපදවා ගන්න පින්වතුන් කුසලයේ හැසෙන ඇත්තෝ නුවණ හසුරුවන නාම රූප ධර්මාදී මනමින් නුවණට හසු කරගෙන කටයුතු කරන ඇත්තෝ අනේ පිසිතුමා ආදර්ශයට ගන්න ඕනේ. බිම්බිසාර මහරජතුමා විසාකා මහෝපාසිකාව ඒ වගේම අතීතයේ හිටියේ විවිධාකාර පින්වත්නි විවිධ තරහකට හිටිය අය ඔය පින්වත්තුන්ගේ මඟපළලාභී පුතුමන් කටයුතු කරපු ආකාරය දැනගෙන මේ ජීවිතේ මනමින් කළමනාකරණය කර ගන්නට ඕනේ. පින්වත්නි අත්හරින්න ඕනේ අකුසල අත්හරින්න එපා අකුසල. ඔය ඇත්ත භාවනා වැඩුවාම ඉහිසුවේ නැවත හිතින්න. දාන ආදී පින්කම් කරගත්තාම නැවත ඒවා කල්පනා කරන්න. පින්වත්නි සිත කියන්නේ ජවන් විදිහට ඇති වෙනකොට විපාක ශක්තියක් ඇති ධර්මතාවයක්. ඒ සිතින් සිතට විපාක ලැබෙන විදිහක් තියෙනවා කුසල විදිහටයි අකුසල විදිහටයි. ඒ විපාකේ නැවතත් පත්‍ය ධර්මයක් වෙනවා නාම රූපවලට. ඔය පින්වතුන් කුසලයන් වඩමින් කටයුතු කරනකොට ඒ පත්‍ය ධර්මයක් වෙලා ඔබට උපකාරී වෙන්නේ දීර්ඝායුෂාදිය ලබා දෙමින්. පින්වත්නි මේ සසර අතිශයින් භයානක එකක්. අඩු ආයුෂක් නම් තියෙන්නේ කෙනෙක්ට ඒ අඩු ආයුෂ පින්වත්නි ප්‍රමාණවත් මදි සසරින් එතර වෙන ගමනට. ආයුෂ ලැබෙන විදිහේ කුසල වැඩපිළිවෙලක හැසිරෙන්නට ඕනේ. වර්ණයේ සැපේ බලය භෞතික සම්පත් ආදිය ලැබෙන කුසල වැඩපිළිවෙලක හැසිරෙන්නට ඕනේ. ඒ කුසල වැඩපිළිවෙලේ හැසිරෙන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුවමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින ඇත්තෝ පින්වත්නි ඒකාන්තයෙන්ම නිවන් දොර විවර කර ගන්නවා. ඒ සඳහා ධර්ම සාකච්ඡා කරන්න ඕනේ භාවනා වඩන්නට ඕනේ. ඔය සත්පුරුෂය භාවනා වඩන්නට ඕනේ. ඔය පුණ්‍යවන්තයෝ කල්යාණ හොඳ නෑ භාවනාදී කටයුතු. අද කළ යුතු දේ අදම කරන්නට ඕනේ. එතකොට ඔය පින්වතුන් පෙර සංසාරේ භාවනා කළ කුසලයෝ දාන ආදී කටයුතු කළ කුසලයෝ දාන සීල භාවනාදී හැම ආකාරයකම අතීතයට ගිය ඔබේ කුසලයෝ වේගයෙන් මතුවෙනවා.
ඒ අතීත කුසලයනොත් මත වෙනකොට පින්වත්නි අපහසුතාවයකින් තොරව ඔබට මේ කවුරු තේරුම් ගන්න පුළුවන්. ස්කන්ධ කියන්නේ ඔය අවබෝධ කරගන්න ඕන කරුණක්. පින්වත්නි රූපස්කන්ධයේ තේරුම් ගන්න නුවණට හසු කරගන්න. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහම නුවණට හසු කරගන්න. ඒ ස්කන්ධ උපාදානයේ කරගෙන හින්දා පින්වත්නි පංච උපාදානස්කන්ධ වෙනවා. ඒ අවබෝධ කරගන්න නුවණට හසු කරගන්න. අවබෝධ කරගෙන එහි පැවැත්ම සිද්ධ වෙන විදිය දැනගන්න දකින්න. මේ මොහොතේදී මේ පත්‍ය ධර්මයන්ගේ නැවත හටගෙන නැතුව යන මේ වැඩපිළිවෙල විවිධ ආකාරයට ඔය පින්වතුන්ට අවබෝධ කරගන්න පුළුවන්. පින්වත්නි කෙලෙසුන් නසන්න ඕන. කලින් භවයේ මාපිය අඹසැමි දූදරුවෝ අපි දාලාව දැන් ඉන්නවා තවත් ඒ වගේ පිරිසක්. මෙතනින් ගියාට පස්සේ තවත් අනාගතේ වගේ පිරිසක්. එතනින් ගියාට පස්සේ තවත් අනාගතේ ඒ වගේ පිරිසක්. නමුත් එහෙම ලැබීම හෝ නොලැබීම වෙන්නේ කර්මාදී හේතු මත. මනුස්සයෝ හෝ දෙවිකයවරු හෝ වෙන්න පුළුවන් වෙන්නේ කුසල හේතු මත. ඒ වගේම අකුසල හේතු මත සතර අපාගත ආදී වීම වෙනවා. කොච්චර පින්දහම් කළත් මානාසන්න වෙලාවේ හිත නරක වුණොත් හරි ඉනිකුණා වුණු හාමුදුරුවන්ට වගේ පින්වත්නි අපාදාන වුණත් ඉන්න පුළුවන්. ඒ නිසා අපාගාමී නොවන තත්ත්වයටපත් වෙන්න නම් පින්වත්නි කල් නොයවාම සෝවාන් මාර්ග ඥානයෙන් කෙලෙසුන් නසන්න කටයුතු කර ගන්න ඕන. ඔය පින්වතුන් අනාගතේ ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි අදම ලබන්න පුළුවන් දෙයක්. අදම කළ යුත්තක් තමයි මාර්ගඵල උපදවා ගන්නවා කියන එක. ඔය පින්වතුන්ට පුළුවන්. ඔය පින්වතුන්ට පින්වත්නි ඒ සඳහා අවශ්‍ය මාර්ගයේ පිළිපදනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදනවා නම් අනිවාර්යයෙන්ම තුන් මඟපල්ලාභියෙක් වෙන්න පුළුවන්. වීර්යයෙන් කටයුතු කරන්නට ඕනේ. පින්වත්නි අද ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරනවා. මේ ජීවිතයේ සමබර කරගන්න, හිත කුසලයේ පිහිටුවා ගන්න, පින්කම් කළාම අමතක ගන්න එපා. නැවත කළ පින්කම් ආදී සිහිපත් කරගන්න. ස්වාමියා භාර්යාව මව්පිය දූ දරුවෝ කියන්නේ Tamanට පින් කරගන්න පුළුවන් හොඳ පිරිසක්. කල්යාණ මිත්‍රයෝ ඕන මේ සසරින් එතර වෙන ගමනට නිවසේ ඉන්න පින්වතුන්ම මව්පිය අඹසැමි දූ දරුවන්ම කල්යාණ මිත්‍ර පිරිස කරගන්න පුළුවන් නම් ඒ මොනතරම් සම්පතක්ද. පින්වත්නි ධර්මයේ හැසිරෙන්නට ඕනේ. ඒ කරන කියන හැම කාය කර්ම වචී කර්ම මනෝ කර්මයන්ට විපාක ලැබෙන ආකාරයක් දැනගෙන පින්වත්නි නුවණැස දියුණු කරගෙන සසරින් එතර වෙන්න වග බලා ගන්නට ඕනේ. ඔබේ මනුස්ස ජීවිතය පින්වත්නි අතිශයින්ම පෙර පින් නිසා ඔබට ලැබුණු මහානීය දුර්ලභ අවස්ථාවක්. ඒ දුර්ලභංච මනුස්සත්වං විදියට දුර්ලභව ලැබුවේ මනුස්ස භූමිය පින්වත්නි මනවින් කලමනාකරණය කරගෙන ඒ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයේ වටිනාම ඒ උතුම් පින්වත්නි මාර්ගඵලාභෝ දේව දෙසා කටයුතු කරගන්නට ඕනේ. ධර්ම සාකච්ඡාවන් ආරම්භ කරමු. ඔබට තියෙන ගැටළු ඉදිරිපත් කරන්න. පින්වත්නි ඔබට තියෙන දහම් ගැටළු නිදහසේ කැමති විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් කිව්ව කාරණා සම්බන්ධ වුණා ඔබට නොඇතිහෙන තැනක් ඇයි මෙහෙම කිව්වේ බොහෝ දෙනා අත්අයින කියන ස්වාමීන් වහන්සේ අපිට මේ විදිහට උපදේශ දුන්නා මෙහෙම කිව්වා මේ කාරණාවට හේතුව මොකද්ද මේ පින්වතුන් තරම ඥානය ඇති කරගන්නට ඒ කාරණා දැනගන්න ඕනේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් මහත්මයා පිරුවන් සරණයි අපේ හාමුදුරනේ. මේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට කැමති මේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වෙනකොට මේ සම්මා දිට්ඨිය කියන කාරණාව තුළ අපි ස්ථාවරව ඉන්නවද කියන එක අපේ හාමුදුරනේ තහවුරු කරගන්නේ කොහොමද කියන එක අප කෙරේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
පින්වන්ත මහත්මයා සම්මා දිට්ඨිය මේ ගමන් මඟට ඕනම. සම්මා දිට්ඨිය නැතුව පින්වන්ත මහත්මයා අපිට නිවන් දකින ගමනේ යන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ පරතෝഘോഷයේ තිබුණොත්. පරතෝഘോഷය කියන්නේ අපි ධර්මයේ අහුම්කම් දීම, ධර්මයේ කියවීම, ධර්මයේ දැන ඉගෙන ගැනීම. ධර්මයේ අහුම්කම් දීම, ධර්මයේ කියවීම, ධර්මයේ දැන ඉගෙන ගැනීම තිබුණොත් තමයි අපිට ඇති වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වෙන්න පරතෝഘോഷය ඕන වගේම යෝනිසෝ මනසිකාරයත් අනිවාර්යයෙන්ම ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්වන්ත මහත්මයා ඒ ධර්මතා රූප ධර්මතා වේදනා සංඥා සංකාර විඥාන ධර්මතා විදිහටම දකිනේ ඒ ධර්මතා හට ගන්නා හේතුවත් ඒ ධර්මතාවයන්ගේ පැවැත්මත් ඒ ධර්මතාවයන්ගේ ලක්ෂණයත් ඒ ධර්මතාවයන්ගේ උප්පත්ති පැවැත්ම සහ ඒ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නුවණට හසු කර ගන්නා ස්වභාවය. ඒ යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. පරතෝഘോഷේ ඕනමයි. යෝනිසෝ මනසිකාරේ පරතෝഘോഷේ ඇති පින්වතුන්ට කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වෙනවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති වෙනවා. ධ්‍යාන සම්මාදිට්ඨිය ඇති වෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය ඇති වෙනවා. මග්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඵල සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ කියන්නේ පින්වන්ත මහත්මයා සම්මාදිට්ඨිය විවිධාකාරයෙන් අපිට ගන්න පුළුවන්. එකක් තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ තමයි කර්ම කර්මඵල විපාක දෙන විදිය සම්බන්ධව නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. සමහර පින්වතුන් පින්කම් කරන්නේ. සමහර පින්වතුන් හිතනවා සියලු එක්කාම ඇති භාවනා දාන ආදී කටයුතු කරන්න ඕනේ. සමහරු හිතනවා දන් දුන්නාම ඇති ප්‍රාර්ථනා කළාම ඇති භාවනා සීලාදී කටයුතු ඕනේ. සමහරු හිතනවා භාවනා විතරක් කළාම ඇති දන් දීම සීල රැකීම ආදී කාරණා ඕනේ කියලා. ඒ මේ නාම රූප ධර්ම වලට කර්ම විපාක දෙන ආකාරය ගැන වැටහීම නැතිකම හින්දා සමහරවන්ට නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුඛ දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා ආදී විදිහට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා. ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේදී දන් දීම ගැන මව්පියන්ට කරන හොඳ නරක සම්බන්ධව ආදී කාරණා පිළිබඳව පින්වන්ත මහත්මයා නිවැරදි කර්ම කර්මඵල විපාක දෙන විදිහක නිවැරදි දැක්මක් නැහැ. ඒ නිවැරදි දැක්මක් නැති හින්දා ඒ උදවියට දීර්ඝායුෂ ලැබෙන කුසල ප්‍රතිපදාවක හැසිරෙන්න බැරි වෙනවා. එතකොට දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. මගපල් ලබන ගමනට දීර්ඝායුෂ ඕන වෙනවා. මනුෂ්‍ය ජීවිතය අතිශයින් දුර්ලභ එකක්. ඒ වගේම වර්ණය අවශ්‍ය වෙනවා, සැපේ බලය භවභෝග සම්පත් අවශ්‍ය වෙනවා, ආහාර පාන ලබන්න වෙනවා. ඒ වගේම සුවසේ ඉන්න හිටින තැනක් ඕන වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනාදී ඕන වෙනවා. භවභෝග සම්පත් අවශ්‍ය වෙනවා. තවදුරටත් මේ නාම රූප ධර්ම වල පැවැත්ම හේතුන්ගින්ම වන හින්දා නිවන් දකින්නකම් එහි පැවැත්මට ඕන කරන මේ අපිට කුසලයන්හි හැසිරෙන්න වෙනවා. ඉතින් කර්ම කර්මඵල විපාක දෙන ආකාරය ගැන නිවැරදි දැක්මක් නැති වුණොත් එතන තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. හැබැයි සම්මා දිට්ඨියක් ඕන කර්ම කර්මඵල විපාක දෙන විදිය පිළිබඳව නිවැරදි දැක්මක් ඕන වෙනවා. ඒ නිවැරදි දැක්ම තිබුණොත් තමයි මේ නාම රූප ධර්මයන්ට දීර්ඝායුෂ ලැබෙන්නේ මෙවැනි කර්ම වලින්. වාණී ලැබෙන්නේ මෙවැනි කර්ම වලින් ශරීර පැහැ වගේ දේවල් දුර්වාණ පැහැයක් ඇති වෙනවා නිතර කේන්ති යන අයට. ප්‍රසන්න පැහැයක් ඇති වෙනවා මෛත්‍රී කාර්යයේ ඇති අයට. මේ ආකාරයට මේ ආදී විදිහට කර්ම කර්මඵල විපාක දෙන විදිහ පිළිබඳව නිවැරදි දැක්මක් ඕන. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. පින්වන්ත මහත්මයා අද අපි මුණ ගැහෙන කාට හරි කිව්වොත් නිවන් සැප ලැබේවා කියලා මොකක් වේද? ඔය පින්වතුන් ඉස්සරහට මුණ ගැහෙන කාට හරි ඔබ කිව්වොත් ඔබේ යාළුවෙක්ට ඔබට නිවන් සැප ලැබේවා කියලා
ඔය ඇත්තොත් එක්ක ජීවිත කාලෙටම කතා කරන්නේ නැතුව තරහ වෛරකාරී බවට පත් වෙන්න පුළුවන්. ඒ දෘෂ්ටියේ වරද. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතිකම. චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගන්නම ඕනේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ ධර්මතාව වැඩපිළිවෙල ගැන නිවැරදි දැක්මක් ඕන. මොකද දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට නමක් හින්දා. පින්වන්ත මහත්මයා දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය හටගන්නන හේතු තමයි සමුදය ධර්මයේ වෙන සමුදය සත්‍ය වෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය පවර්තන හටගන්නන උපදවන හේතු වෙන්නේ සමුදය සත්‍ය. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙකම හොඳින් මනවින් වටහා ගත්තාම පින්වන්ත මහත්මයා දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙකම නැති කිරීම තමයි නිවන වෙන්නේ. නිවන අවස්ථා පහක් තියෙනවා. සෝවාන් මාර්ගයේ සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයෙන් කෙලෙසුන් නැසන අවස්ථා හතර වගේම ඉතිරිව තියෙන ස්කන්ධය රහතන් වහන්සේලාගේ අනුපාසේස පරිනිර්වාණය විදිහට. එතකොට පින්වන්ත මහත්මයා චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිවැරදි වැටහීමක් ඕනයි තමන් පිළිපදින ප්‍රතිපදාව ගැන දැනගන්නට. තමන් පිළිපදින්න ඕන ප්‍රතිපදාව ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර වෙනත් මාර්ගයක් නැහැ පින්වන්ත මහත්මයා සසරින් එතර වන්නට. සසරින් එතර වෙන්නට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදිද්දී සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ අංග 8 වෙන වෙනම දැනගෙන ඒ ඇතුළත කියවන කාරණා හොඳින් දැනගෙන ඒවාම් පිළිපදිමින් තමන්ගේ මේ නාම රූප ධර්ම වැඩපිළිවෙල මනවින් සම්බරව පවත්වා ගන්න ඕන කුසල ප්‍රතිපදාව තුළ. චතුසත්‍ය සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ධර්මය ගැන නිවැරදි දැක්මක් ඕන. ඒ වගේම ධ්‍යාන සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සමත භාවනා ගැන නිවැරදි දැක්මක් ඕන. සමත භාවනා ගැන අවබෝධය නැතිකම හින්දා සමහරව මේට දොස් කියනවා. හැබැයි නාම රූප පැත්තෙන් අරගෙන ඒටපත් වෙන කාරණායක ගත්තාම තදංගපහානේ විස්කම්බනපහානේ සමුච්ඡේදපහානේ කියන පහන ගත්තාම කෙනෙක්ට තදංගපහානේක විස්කම්බනපහානේක ටික වෙලාවක් හරි ඉන්න පුළුවන්කම ලැබුණොත් ඒ ජවන් සිත් වලට ditta ධම්ම වේත්නි විපාකේ ලැබෙන විදිහත් උපපච්ච වේත්නි අපරාපරිය වේත්නි විපාක ලැබෙන විදිහත් දැක්කහම අනිවාර්යයෙන්ම බුදු පියාණන් වහන්සේ වර්ණනා කළ සමත භාවනා වඩනවාමයි. මොකද සමත භාවනා වලින් විදර්ශනාවට යන්න පුළුවන් ක්‍රමයේ සමත පූර්වාංග විදර්ශනාව පින්වන්ත මහත්මයා සමහර පින්වතුන් ඉන්නවා කලින් භාවවල විවිධාකාර හරියට හින්දු යෝගීන් වගේ තැන්වල ඒ සිත දියුණු කරන විවිධ භාවනා ක්‍රම කරලා තියෙනවා. ඒ ඇයට වැඩි වශයෙන් එවැනි සංස්කාර තියෙනවා. පුඤ්ඤාභි සංස්කාරය විදිහට ඒ ඇයට රූපාවචර සංස්කාරයෙන් බොහොම ප්‍රබලව තියෙනවා. ඒ වගේ කෙනෙක් වර්තමානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා කටයුතු කරනකොට අර පුඤ්ඤාභි සංස්කාර වල තියෙන රූපාවචර සංස්කාරය වේගයෙන් මතුවලා පෙර භවවල කළ භාවනාදී කටයුතු හින්දා සුවසේ සමත පූර්වාංග විදර්ශනාවටලා මඟපල් ලබා සසරින් එතර වෙන්න පුළුවන්. ඒ වගේ පින්වන්ත මහත්මයා විදර්ශනා භාවනාව ගැන නිවැරදි දැක්මක් ඕන. අර සමත භාවනාව ගැන කියන නිරෝධ සමාපත්තියට සමවදින්න නම් අනාගාමී උතුමන්ට සාරහතන් වහන්සේලාට අනිවාර්යයෙන්ම ධ්‍යානසිය උපදවා ගන්න වෙනවා. පංච අභිඥා උපදවා ගන්නට නම් අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මයා ධ්‍යාන උපදවා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි විදර්ශනා භාවනාව. මගපල් ලබන්නට විදර්ශනා භාවනාව ඇර වෙනත් ක්‍රමයක් නැහැ. අනිවාර්යයෙන්ම මගපල් ලබන්නට විදර්ශනා භාවනාව වැඩි යුතුම වෙනවා. විදර්ශනා භාවනා කෙලින්ම වඩන පින්වතුන් අපි හඳුන්වන්නේ සුස්ක විදර්ශකයෝ කියලා. සුස්ක විදර්ශකයෙක් බවට පත් වෙන ගමනට දැන් තමන්ට තියෙන සද්ධාව මතු නොවීම නැත්නම් සද්ධාව තුනුරුවන් කෙරෙහි පවතින පැහැදීම විශ්වාසයේ තුනුරුවන් පිළිගන්නා ස්වභාවයෙන් ඇති වෙලා නැත්නම් පිළිගන්නා ස්වභාවය උපතවා ගන්න වෙනවා. ඒකට බුද්ධානුස්සති වගේ භාවනා වඩන්න වෙනවා.
ඒතකොට තුනුරුවන් ගැන ඒ විශ්වාසී පිළිගන්නා ස්වභාවයේ ඇදහිීම සද්ධාව ඇති වෙනවා. ඒ වගේම අපිට දැන් බලපානවා නම් ওই පින්වතුන්ට කීර්තියම ද්වේෂය. ද්වේෂය නිතරම හිතේ පවතින දෙයක් නම් ඒ ඇති වෙනකොටම නොසන්සුන්ව බොහෝම දැඩිසේ පීඩාවටපත් වෙනවා නම් ඒ ද්වේෂය නිසා ওই පින්වතුන්ට උන්හිත්යෙන් අමතක වෙලා පින්වත් නොසන්සුන් පීඩාකාරී තිහිට්ටුගත සත්‍යයන් එහෙම වර්ධනය වීම දිගින් දිගටම පවතිනකොට ඔබට විදර්ශනා භාවනා වඩන්න බැහැ අපහසුයි. ඔය ඇත්තට ද්වේෂය යටපත් කරගන්න වෙනවා. ඒකට කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. මෛත්‍රී භාවනා ධර්මයේන සතර ආරස්සක භාවනාවට අයිති එකක්. ඒ වගේම තමයි අසුභ භාවනාව. කාගේ හරි හඬක් ඇහෙනකොටම තමන්ගේ කාමයේ විශ්වෙනවා නම් කුමන හෝ රූපයක් දකිනකොටම කාමාදී ඇති වෙනවා නම් චිත්තසංතතිය තුල කෙලෙස් බරකම වැඩි නම් කෙලෙස් බරකම දුර්වල කරලා කෙලෙස් දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් පින්වන්ත මහත්මයා අසුභේ වඩන්න වෙනවා. මේ කිස් ගැන, ලොම් ගැන, නියපොතු ගැන, මේ දත් ගැන, සම ගැන, මස් ගැන, නහර ගැන, මේ ඇට ගැන, ඇටමිදුළු ගැන, වක්ගඩු ගැන, හදවත ගැන, ආත්මාව ගැන, මේ දලඹුව, බඩදිව, බඩවැල නොදිරූ ආහාර ගැන, මේ දිරූ ආහාර, කෙලසොටු සැරව, ලී මුත්‍රා දාඩිය හිස් මොලේ ගැන මේ තියෙන පුනකේ බාහිරට කෙනෙක්ට රාගය ඇති වෙන්න හේතුවක් නැහැ. ඇත්තටම තියෙන කවණ ඒ ආකාරයෙන් දකින හින්දා. පින්වන්ත මහත්මයා ඒ වගේම තමයි අසුභේ විදිහට පිළිකුල විදිහට කායගත සතිය විදිහට අසුභේ වඩන්න පුළුවන්. ඒ භාවනා ක්‍රම තුනෙන්ම අසුභයට අදාළ කරුණු වැඩෙනවා. ඊළඟ මානසික ස්මෘතිය මෙහෙය කරනකොට වේගයෙන් නුවණ මුහුකුරා යනවා. ඥානය මුහුකුරා යනවා. සසර ගැන ලොකු වැටහීමක් ඇති වෙනවා. තමන්ගේ මානේ, අනුන්ගේ මානේ, බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ පය නිර්වාණේ තන අගරදී පිළිපිදක් වගේ කොයි මොහොතක හෝ මේ ශරීරය අපිට අත්හරින්න වන විදිය ශරීරයේ අත්හැරියට ඒ ශාරීරික නැවත භවයක හට ගන්න නැති විදිය මේ තියෙන හිතම ඊළඟ භවයකට යන්නේ නැති විදිය නමුත් මේ පරම්පරාවේ චුතිසිතෙන් පස්සේ අනතුරුව විපාක විඥානයක් විදියට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන විදිය ප්‍රතිසන්දි විඥානයේම වේදනා සංඥා සංපාදන තියෙන විදිය විඥානයේ උපාදි විභංග කියලා සනාත්‍රයටපත් වෙද්දිම නැවති ළඟ විඥාන ඇතිවන විදිය මේ වගේ කාරණා මනවින් වටහා ගන්න මා ඥානසති භාවනාව වෙනවා. එතකොට සුස්ත විදර්ශකයෙක් විදියට කිලිම විදර්ශනා භාවනාව වඩන කෙනෙක් සතරාරසක භාවනා ප්‍රගුණ කරලා තියෙන එක ඒ උදවියකගේ චිත්තසංතතිය කුසලයෙන් බලවත් වෙන අතිශයින් උපකාරී වෙනවා. ඒ වගේම පින්වන්ත මහත්මයා ඊළඟට මාර්ගඵලයන් පිළිබඳව ඒ මාර්ගසිත ඇති වෙනකොට කෙලෙසුන් නැසීම සිද්ධ වෙන අවස්ථාවක් දක්වා ditthi visuddhiය, කාංකා විතරන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ සප්ත විසුද්ධි වල මේ විසුද්ධි ධර්ම පහ. විසුද්ධි ධර්ම හතෙන් විසුද්ධි ධර්ම පහක්ම පින්වන්ත මහත්මයා විදර්ශනාවට යොදා වෙන්නේ. එතකොට මේ විසුද්ධි ධර්ම ගැන අනුමාන නුවණක් ඕන වෙනවා තමන් ධර්මයේ හැසිරෙද්දී ප්‍රත්‍යක්ෂ නුවණ තුළින් අර කෙලෙසුන් නැසමින් ප්‍රඥාව දියුණු වෙමින් කාරණා අවබෝධ වෙමින් පින්වන්ත මහත්මයා ඕන කරන බෝධිපාසික ධර්මිය වැඩෙන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානය ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය. නූපම කුසල නූපදවන්නට කරන වීර්ය, උපම කුසල දුරු කරන්නට කරන වීර්ය, නූපම කුසල උපදවන්නට කරන වීර්ය, උපම කුසල වැඩි දියුණු කර ගන්නට කරන වීර්ය. සතර ඉතිපාද, ඡන්ද විරිය චිත්ත විමර්ශන. ඒ වගේම සතින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය ධර්ම. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන පංච බල ධර්ම. ඒ වගේම පින්වන්ත මහත්මයා සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොච්චංග ධර්ම හත.
සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව මේ කම්මන්ත වාචා ආජීව වායාම සති සමාධි කියලා කියන ආරෂ්ඨායක මාර්ග අංගات. වාසික ධර්ම 37 එකටම යෙදෙන මාර්ගසිතක් ඇතිවන ආකාරයට දියුණු වෙන්නට වෙනවා. ඒ දියුණු වෙමින් යනකොට ත්‍රිභූමික සංස්කාර ආදී ත්‍රිලක්ෂණයේ මනවින් දකිනකොට පින්වන්ත මහත්මයා අනිත්‍ය ඔස්සේ කටයුතු කරනකොට වැඩින්නේ සත්‍යේන්ද්‍රයයි සත්‍යානුසාරයි. එතකොට අනාත්මයේ ඔස්සේ කටයුතු කරනකොට වැඩින්නේ පඤ්ඤේන්ද්‍රයයි. එතකොට ධම්මානුසාරී. එතකොට ඒ ආකාරයට සෝවාන් මාර්ගඵල ලබන්නට හැකියාව ලැබෙනවා. පින්වන්ත මහත්මයා මේ ආදී විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ග ගමන් මගේදී සම්මා දිට්ඨිය ඕන වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ පරතෝපසීකෙන් ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ඒ වගේම දහම් පොත්පත් කියවීම ආදී කරුණු වලින් ඒ පරතෝපසය ඇති වෙනවා වගේම යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍ය වෙනවා සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨියත් මේ කිව්වා වගේ පින්වන්ත මහත්මයා කම්මස්සගත සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය, ධ්‍යාන විපස්සනා මග්ගඵල සම්මාදිට්ඨිය ආදී විදිහට දැනුවත් වෙන්නට ඕනේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ඔබ වහන්සේට අප්‍රමාණ පිං සිදු වේවා. බොහොම වටිනා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ කේයින් සියලු දෙනාට ප්‍රයෝජනවත් ආකාරයට කරුණු ටික මතු කරන්න පුළුවන්. පින්වත් ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මහත්මයා තෙරුවන් සරණයි. මම ටිකක් පරක් වෙලා මේ සම්බන්ධ වුණේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මම කන්නඩි දානකොට මට හොඳට අකුරු පේනවා. කන්නඩිය ගැලෙව්වහම පොඩි අකුරු බොඳ වෙලා තියෙන නිසා පේන්නේ නැහැ. එතකොට මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ කන්නඩිය වගේ බාහිර උපකරණයකට පුළුවන්ද අපේ චක්ඛායතනය ඔපය වෙනස් කරන්න? ඒක ස්වාමීන් වහන්සේ ධර්මානුකූලව පහදලා දෙන්න පුළුවන් නම් වහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි පින්වත් මහත්මයා. ඒ කවුනේ මේ විදිහට තේරුම් ගන්න. මංකුස තුල ඉද්දී 77 වන දින රාත්‍රියේ වෙනකොට පින්වන්ත මහත්මයා අපි ඇති වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ගේ රූපී කියන රූප නවකයත් එක්ක පින්වන්ත ඔය ඇත්තෝ අතීත භවවල කරගත්ත කර්මවල කුසල විපාකයන් විදියට ඇස්සල පෙනීම කියන චක්කුප්‍රසාද රූපේ කියන ওই රූප දසකේ. ওই රූප දසකේ හැදෙනකොට පින්වන්ත මහත්මයා පහළ වෙනකොට මවකුස තුලදී මවකුස පේනවද? ඔය චක්කුප්‍රසාද රූප දසකේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. හැබැයි මවකුස තුලදී මවකුස බලන්න පුළුවන් කමක් නැහැ. හැබැයි එහැ වැඩිමින් සැකසීමේ මෙලොව බිහි වුණාට පස්සේ තමයි පින්වන්ත මහත්මයා බාහිර රූපාදී දකින්නේ. එහි තියෙනවා පටික හතක ස්වરૂපය ස්වභාවය. එතනදී පින්වන්ත මහත්මයා තලතිල් වගේ පැතිරී පවතින තැනක නැත්නම් උකුණු හිසක් වගේ තියෙන පුංචි තැනක තමයි අපේ චක්කුප්‍රසාද රූප දසකේ තියෙන්නේ. චක්කුප්‍රසාද රූප දසකේ පින්වන්ත මහත්මයා චක්කු විඥානේ හට ගන්න තැනයි. ඒක කර්මයෙන් හට ගන්න එකක්. කර්මයෙන් ජනිත වෙන එකක්. කර්මජ රූපය. ඒතර කර්මයෙන් හට ගන්න කර්මජ රූපේ වන චක්කු රූප දසකය පින්වන්ත මහත්මයා තිබුණොත් තමයි එතන චක්කු ප්‍රසාද රූප දසකේ චක්කු විඥානේ පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළයි පහළ වෙන්නේ චක්කු ප්‍රසාද රූප දසකේ. සෝත විඥානේ ගාන විඥාන පහළ වෙන්නේ සම්පටිච්ඡන සංකීර්ණ සිත් ඒ වගේම පංචද්වාර වචන අතීත භවංග යවං ආදී එතන පහළ වෙන්නේ එතන චක්කු විඥානේ පහළ වෙන තැන. එතකොට චක්කු විඥානේ පහළ වෙන ඒ ස්ථානයේදී ඇස කියන කාරණාව අනිවාර්ය දෙයක්. චක්කු විඥානය ඇසයි. ඒ වගේම බාහිර රූප ඡායාව. ඔය තුනම අත්‍යවශ්‍ය කාරණා. ඒ කෙනාගේ කර්මජ කර්ම. එහෙම නැත්නම් ඒ කෙනාගේ වෙන යම් කිසි බාහිර හෝ කුමන හෝ කාරණාව
කුමන හෝ හේතුවක් හින්දා පෙනීම දුර්වල වෙනවා නම් ඒ පෙනීම දුර්වල වීමේදී වෙන්නේ චක්කු දසකයේ පෙරපින් හින්දා ඇති වුණු චක්කු දසකය දුර්වල වීමක් නැත්නම් චක්කු දසකයේ අහිමි වීමක් නැතිවීමක් නෙමෙයි. එතනදී ඇසේ පටක ස්වභාවය ආදී ඒ කාරණා තමයි ඒ විදිහට විවිධ විකෘති තත්ත්වයන්ටපත් වෙන්නේ. කෙනෙක් ඉර දිහා නිතරම බලනකොට ඒක ඇහැට අකුණයි. ඒ වගේ වෙනකොට එයාට උපකරණයක් පාවිච්චි කරන්න වෙනවා. ඇස් නොපෙනී කියනකොට කණ්ණාඩියක් දාන්න වෙනවා. කණ්ණාඩිය නිසායි කෙනාට අර ප්‍රසාද රූපයේ පහළවන චක්කු විඥානය රූප අරමුණ හොතට ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද චක්කු විඥානය අනිවාර්යයෙන්ම ඇසේ පහළ වෙන්නේ. එතකොට ඇසේ ප්‍රසාද රූප දසකයේ පහළ වෙන්නේ චක්කු ප්‍රසාද රූප දසකයේ ඒ චක්කු ප්‍රසාද රූප දසකයේ පහළ වෙනකොට එතන ඒ ඇහැ කියන මස් ගෙඩිය ඒ වගේම එහි ස්නායු සම්බන්ධතාවය ඒ වගේ ඊට රුචි දේ ලැබීම එහි ක්‍රියාකාරීත්වයේ සුද ඇතිවීම සුද නැතිවීම ඒ වගේම පෙනීම ආදී මේ කාරණා බාහිර මේ උපකාරී අත්‍යවශ්‍ය වෙනවා. එතනදී අර චක්කු විඥානයේ පහළ වෙන්න පෙරපින් කියන කාරණාව තිබුණාට පෙර අකුසල් කියන කාරණාත් මතුවේදී පින්වන්ත මහත්මයා නොපේන විදිහට විවිධ විදිහට කාරණා එනවා. සමහර අයට කණ්ණාඩි දැම්මත් පේන්නේ නැති වෙන විදිහට අන්ධ වෙනවා. ඒ අන්ධ වීම පසුපස්සේ එහෙම කර්මයේ ඉතා ප්‍රබල විදිහට බලපානවා. විවිධාකාර විදිහට මේ කාරණාව කර්මජ කියන කරුණත් ඒ වගේම රූපස්කන්ධයේ හටගන්නා ස්වභාවයත් ඒ වගේම විවිධ කාරණා ඔස්සේ මේ කාරණා බලන්න ඕන. කොයි මොහොතකවත් හිතන්න එපා අපේ චක්කු ප්‍රසාද රූප දසකය කණ්ණාඩියකින් අඩු වැඩි කිරීමක් වගේ කරනවා කියලා. චක්කු ප්‍රසාද රූප දසකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු අන්න ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය රූපේ සහ අතීත භවවල කර්ම විපාක නිසා ඇති වූ රූප නවකය. ඒ වගේම චක්කු ප්‍රසාද රූපය කියන ඒ රූප 10 තමයි චක්කු ප්‍රසාදේ කියන්නේ. එතන චක්කු විඥානය ඇති වෙනවා. බාහිර කාරණා ඒට අනිවාර්යෙන් උපකාර වෙනවා. පැහැදිලිද පින්වත්? ඔව් වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. දැන් කමන්නද තව ප්‍රශ්නයක් අහුවට ස්වාමීන් වහන්සේ? හොඳයි පින්වත්. ඔව් මේකෙම තව පොඩි දිගුවකට ගියොත් ස්වාමීන් වහන්සේ මට පොඩි මෙතන මේ ගැටලුවක් තියෙන නිසා දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ දැන් අපි රූප ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඔය අති මහන්තාරම්මන රූප මහන්තාරම්මන රූප ඊට පස්සේ පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මම අහලා තියෙන විදිහට ඔය පරිත්තාරම්මන රූප පේන්නේ නැහැ. එතකොට ඔය කන්නඩිය දැම්මහම එතන පොඩි වෙනසක් මොකක් හරි වෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ කන්නඩිය දැම්මහම අපිට ඒක මහන්තාරම්මන හරි අතිමහන්තාරම්මන හරි වෙලා කන්නඩිය ගැලෙව්වහම ඒක පරිත්තාරම්මන ඒ පැත්තට ගිහිල්ලා මෙතන පොඩි මම දන්නේ මම මොකක් හරි දිට්ඨියකට අහු වෙලාද කියලා මම නිකන් ඒ විදිහට හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක වහන්සේ පිං තා පොට්ටක් පහදලා දුන්නා නේද? හොඳයි පින්වන්ත මහත්මයා ඒක මේ විදිහට තේරුම් ගන්න. පින්වන්ත මහත්මයා දැන් අපි චක්කු ප්‍රසාදයේ රූප අරමුණක් අනිවාර්යයෙන්ම ගැටෙන්න ඕනේ. එතකොට රූප අරමුණ කුඩා වීම, ඒ වගේම මහත් වීම, දුර වීම, ආලෝකයේ මදි වීම වගේ කාරණා එක්ක එය ඇතිවන ආකාරයේ වෙනස්කම් තියෙනවා. එතකොට විවිධාකාර වෙනවා. සාමාන්‍යයෙන් අපිට පැහැදිලිව පේන විදියක්, අපැහැදිලිව පේන විදියක්, මේ ආදී විදිහට සිද්ධ වෙන විදිහක් තියෙනවා. එහෙම වුණා කියලා චක්කු ප්‍රසාද රූප දසකේ කර්මයෙන් හටගෙන ඇතිව නැතුව යෑම වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම සිද්ධ වෙනවා. නමුත් අර බාහිර කාරණා ආලෝකය, ඒ වගේම ඒ ලොකු වීම, පොඩි වීම, දුර වීම ආදී කරුණු මත තමයි අනිකුත් විවිධ තත්ත්වයන් ඇති වෙන්නේ. පින්වන්ත මහත්මයා සමහර සියුම් ශරීර තියෙන සියුම් ස්වභාවයන්. එතනදී කණ්ණාඩිය කියන එක අපිට උපකාර වෙනවා ඒ පැහැදිලිව දැනගන්න. කණ්ණාඩිය නැතිවීමේදී ඕන කරන ඒ ස්වභාවයට උපකාරක සත්‍යයක් නැති හින්දා
ඒක දුර්වලව පෙනීවි, දුර්වලව දැනේවි, දුර්වලව දකීවි. එහෙම දුර්වලව පෙනීම, දුර්වලව දැකීම, දුර්වලව කටයුතු වීම අර බාහිර කරුණවල අඩුපාඩු හින්දා ඇතුණු කාරණා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පින්. හොඳයි පින්වත්නි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ ඔය පින්වත් මහත්මයා තෙරුවන් සරණයි. සරණයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න කාරණාවක් තියෙනවා. දහමේ සඳහන් වෙනවා අනිත්‍ය සංනාව ඇසුරු සනක් වැඩි හැකිනම් මේක මහත්ඵලය මහනිසංසයි කියලා. ඔය පින්වත් මහත්මයා. ස්වාමීන් වහන්සේ ඔය පින්වත්. එතකොට ඒ කාරණාවේදී ඒ කියන්නේ අදහස් කරන්නේ කිසියම් සත්වයක් මරණ මොහොතේදී එම සංඥාව වඩන්න හැකි නම් හෝ හදිසි අනතුරකදී මරණ අවස්ථාවකදී වඩන්න පුළුවන් නම් කියන අවස්ථාවදී පහදන්නේ. පින්වන්ත මහත්මයා ඒ අවස්ථාව නෙමෙයි පහදන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා අනිත්‍ය සංඥා විදිය නිත්‍ය සංඥාවක ඉන්නේ පින්වත් මහත්මයා. එතකොට සාමාන්‍ය ලෝකයා නිත්‍ය සංඥාවක ආත්ම දෘෂ්ටියක ඉන්නවා. සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා දෙයක් තියෙනවා කියලා. එක්ක සාස්ත්‍ව දෘෂ්ටියක් විදියට නැත්නම් උච්චී දෘෂ්ටියක් විදියට. සාස්ත්‍ව දෘෂ්ටියක් විදියට ගත්තාම මරණාට පස්සේ තමයි සදාකාලිකවම ඉන්න සර්වබලධාරී දෙවියන් වහන්සේ නමක් ළඟට හෝ මහා බ්‍රහ්මයෙක් ළඟට හෝ ඒ වගේ ස්ථීර උප්පත්තියක හැමදාම ඉන්න ආත්මයක් තියෙනවා වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ විල සාස්ත්‍ව දෘෂ්ටි ගණයට අයිති. ඒ වගේ භවයෙන් භවයට යන ආත්මයක් හරි. ඊළඟ ආත්ම කතාව තමයි පින්වන්ත මහත්මයා සියල්ල මේ ආත්මය මෙතනදී සියල්ලම සිද්ධ කරගන්න ඕන මෙතෙන්දී සියල්ල අවසන් වෙනවා කියලා හිතන එක. එතකොට ආත්මයක් සත්‍යයේ පුද්ගලික කෙනෙක් ඒ සියල්ලම මෙතකින් අවසන් වෙනවා කියන එක. එතකොට මේ විදිහට ආත්මය කියලා සත්‍යය ගැන පුද්ගලයෙක් ගැන මම කියලා කෙනෙක් ගැන තියෙන අදහස එක පින්වන්ත මහත්මයා විවිධාකාර අය නිත්‍ය සංඥාවකින් ඉන්නවා. ඒ අයට අනිත්‍ය සංඥාව මොහොතක් හෝ ඇති වෙනවා නම් ඒ අනිත්‍ය සංඥාවට විපාක රාශියක් ලැබෙනවා. මොහොතක් හෝ ඇති වෙනවා නම් මොහොතක් ඇති වෙද්දී ඒ ඇතිවන මොහොතට චිත්ත වීති ගණනාවක් ඇති වෙනවා. ඒ හැම චිත්ත වීතියකම පළවෙනි ජවන්සිතට ඒ කෙනාට දිට්ඨ ධම්ම වේති විපාක ලැබෙනවා. ඊළඟට දිගින් දිගටම ධර්මය ඔස්සේ මුණත් මෙනෙහි කරන ගමනට ඒක විපාකයක් විදිහට ලැබෙමින් දිගටම උපකාර වෙනවා. ඒ වගේම උපපච්ච වේති විපාක ලැබෙනවා අන්තිම ජවනයේට මැද ජවන්සිත වලට කවදා නිවන් දකින්නකම විපාක ලැබෙනවා. ඒකෝර අසුර සැනක් ගන්න මොහොතක් හරි කෙනෙක්ට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් සාස්වත උච්චේ දෘෂ්ටි වලින් එහාට ගිය සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා දෙයක් ස්ථීරව තියෙනවා කියන කාරණාවෙන් ගැලවෙන්න ඒ දැටි මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න ඒ වගේ ඒවා නියත මිත්‍යා දෘෂ්ටි ගණයෙන් ගොඩක් බලවත් වුණාම පංචානන්තර පාප කර්ම වලටත් වඩා ඒ වදසේම බරපතල වෙනවා. ඒ බරපතල පැත්තකට යෑමට තියෙන අවස්ථාව ඊටා විශාල ප්‍රමාණයකට හරවන ලක්ෂයක් වෙනවා අනිත්‍ය සංඥාව. මොහොතක් හෝ අනිත්‍ය වටනවා නම් පින්වන්ත මහත්මයා එයින් ඒ කෙනාගේ චිත්ත සංතතිය ගැලවෙනවා මහා දැවැන්ත අකුසල වැඩ පිළිවෙලකින්. ස්වාමීන් වහන්සේ එතකොට මේ දහමේ ප්‍රකාශ වෙනවා මේ අර කතාව මට මතක නැහැ. අර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අර බොරුවකට අහුසු වෙලා ඒ ස්වාමීන් වහන්සේ රජුරුව අර උලතිර දනුවම දෙනවනේ. එතකොට බුදුහාඳුර එතනට වැඩලා මහාන සිහිය පවත්වන්න කියලා ප්‍රකාශයක් කරනවානේ. ඒ එතන ඒ අදහස් කළේ ඒ අනිත්‍ය සංඥාව කියන එකද? පින්වන්ත මහත්මයා එදා ඒ පොඩි හාමුදුරුව සරියුත් මහ රහතන් වහන්සේට ඇතුණු අසනීපයට බෙහෙත් හොයන්න යනකොට ඒ පොඩි හාමුදුරුව ගඟට බහිද්දි පාත්‍රයේ ගම් යුර තියලා බහිනකොට එදා රාත්‍රියේ ගෙයක් කඩලා ගෙදර බඩු හරන් යන හොර කණ්ඩායමක් ඒ පාත්‍රයේ ආභරණ ටික හංගලා යනකොට අරිසලකුණු ඔස්සේ ආපු රාජපුරුෂයෝ පාත්‍රයේ ළඟ අරිසලකුණු දැකලා එතන පාත්‍රයේ බලද්දි පාත්‍රයේ හොරකම් කරපු වස්තුව තියෙනවා දැකලා අර සාමණේර හාමුදුරුවෝ රජතුමාට ඉදිරිපත් කළ රජතුමා
දඬුවමක් තියෙනවනේ උල තියලා මරන්න කියලා. එතකොට මේ උල තියලා මරපු වෙලාවේ මේ මරන්න කටයුතු කරමින් තියෙන වෙලාවේදී බුදු පියාණන් වහන්සේ ආලෝක සංඥාවක් එවලා අර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට මේ විදිහට අනිත්‍ය සංඥාව ආදී විදිහේ කාරණා කියනවා. පින්වන්ත මහත්මයා ඕනෑම කෙනෙක් මානාසන්න වෙලාවේදී මේ පොඩි හාමුදුරුවෝ මගපල් ලැබුවා. ඒ ඕනෑම කෙනෙක් පින්වන්ත මහත්මයා මානාසන්න වෙලාවේදී යම්කිසි කුසල අරමුණක් පැත්තට ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ගඩුක කර්ම විදියට පෙර කරපු බරපතල ධානාදී කුසලයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ආසන්න කර්ම විදියට මානාසන්න මොහොතේ සිහිපත් වුණහොත් සිහිපත් කළහොත් මානාසන්න මොහොතේ කළහොත් යම්කිසි පින්කමක් වෙන්නට යම්කිසි කුසලයක් වෙන්නට ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේ මානාසන්න වෙලාවේදී අර දුකින් ඉන්න උල තියලා වේදනාවෙන් ඉන්න සාමණේර හාමුදුරුවන්ට නාම රූප ධර්මات එක්ක ඉන්ද්‍රිය ධර්ම වැටෙන ආකාරයට කරුණු සකස් කරගනිමින් බුදු පියාණන් වහන්සේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යවාදී මෙනෙහි කරමින් රහත් වෙන තැනට කමඨාන් ලබා දුන්නා. මානාසන්න විලාවේදී ඒ ස්වාමීන් වහන්සේට ඒ කමඨාන් ලැබුණාට අනිත් පින්වත් ස්වාමීන් වහන්සේලාට ජීවිතේ අනිත් කාලවලදී තමයි ඒ විවිධ ආකාරවලට ඒ කමඨාන් ලැබුණේ. නමුත් මේ පොඩි හාමුදුරුවන්ට ලැබුණු අන්තිම අවස්ථාව තමයි ඒ අවස්ථාව. අන්තිම අවස්ථාවත් අහිමි වෙන්න දෙන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ උපකාර වුණා. උපකාර වෙලා මේ පොඩි හාමුදුරුවන්ට මාර්ගය පෙන්වනවා සම්බුදු මෑණියන් වහන්සේ මේ විදිහේ ත්‍රිලක්ෂණයේ ඔස්සේ කවුරු බලන්න කියලා. එන්නේ ඉම්පන්නමංජස්වක්කලී රූප අනිච්ඡං වා අනිච්ඡං චති අනිච්ඡං බන්ති අනිච්ඡං තං දුක්ඛං වා සුඛං චති දුක්ඛං බන්ති. ඒ විදිහට කොහොම වුණත් මේ නාම රූප නැත්තම් පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණයම දකිමින් ඉදිරියට යනකොට තමයි මගපල් ලැබීමේ කාරණාව සිද්ධ වෙන්නේ. සම්බුදු මෑණියන් වහන්සේ ඊතර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට ඒ විදිහට ඒ ලැබුණු අවසන් මොහොතේදී ඒ ඇති වුණු අතීත අකුසල කර්මයක් හින්දා උල තියෙන කර්ම විපාකයට මුහුණ දෙද්දී ඒ පැවිදි ජීවිතේ උපරිම ප්‍රතිඵල ලබා දෙමින් පීනවා පාන්තත්වයට ඒ කාරණාව පෙන්වලා දුන්නේ. ඉතින් මානාසන්න විලාවේදී අනිත්‍ය වඩන්න උත්සාහ කිරීම නෙමෙයි අපි මේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. ජීවත් ඉන්නකොට මේ මොහොතේදීම ඔය රූපවල ලක්ෂණේ ඇතිව නැතුව යෑමනම් හේතුන්ගෙන් හටගෙන හටගත්ත ගමන්ම නැතුව යනවා නම් ඒ ඇතිව නැතුව යන ලක්ෂණේ නිත්‍ය නොවන ස්වභාවයක් ඉන්න ඒ අනිත්‍ය තත්ත්වය දකින්න ඕන. ඔය වේදනා සංඥා සංකාර විඥානයෝ මේ මොහොතේදී විවිධාකාර හේතුන්ගෙන් හටගෙන හටගත්ත ගමන්ම නැතුව යනවා නම් ඒ ඇතිව නැතුව යන ධර්මතාවේ නිත්‍ය ධර්මයක් නෙමෙයි අනිත්‍ය ධර්මයක්. නාම රූප ධර්මියෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය වශයෙන් ඇතිදී අනිත්‍ය වශයෙන්ම හඳුනා ගන්නට අපි කල්නෝයවා කටයුතු කරන්නට ඕන. ඒක මානාසන්න විලාව දක්වා ඉන්න හොඳ නැහැ. නමුත් සමහරුන්ට ඒ බුදු පියාණන් වහන්සේ වගේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානයේ තියෙන ශ්‍රේෂ්ඨ උත්තම සාන්තිනායකයන්න් වහන්සේට සමහරුන්ගේ අන්තිම මොහොතේදී තමයි එවැනි තත්ත්වයක් මේ මතු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම කියලා හැමෝටම මේක අදාළ වෙන්නේ. අර පොඩි හාමුදුරුවන්ට මානාසන්න වෙලාවේදී එහෙම වුණාට අපේ ආනන්ද හාමුදුරුවන්ට ඒ අවස්ථාව ලැබුණේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලාට පැවිදි වෙන්න කලින් අස්සජි හාමුදුරුවෝ ළඟදී සෝහාන් වෙන්නත් ඉන්පස්සේ සතිය සත් දෙකක් යනකොට රහත් වෙන්නත් ඒ විදිහට හැකියාව ලැබුණා. පුද්ගල ભેදය අනුව ඒක වෙනස් වෙනවත් එක්ක. ස්වාමීන් වහන්සේ මට තව දෙයක් තියෙනවා දැනගන්න. මේක කියන්නේ මට හිතෙන දෙයක් මේක. අතන ස්වාමීන් වහන්සේ මම සාමාන්‍ය මගේ කියන්නේ අදත් කියන්නේ රෝගයක්කින් පැලෙනවා. ඒ වගේම ඒ සමහර ඔලුව කැක්කමක් වගේ අවස්ථාවල් එනවා මට. එහෙම අවස්ථාවක් පැමිණුවා ස්වාමීන් වහන්සේ මට ඉබේටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සන්නාස වෙනස මට මෙනෙහි වෙනවා. ඒක ඇවිල්ලා ඒ தත්ත්වය හොඳද නැත්නම් ඒක මොකද ස්වාමීන් වහන්සේ මට ඒ කියන්නේ අවබෝධයක් නැතුවමත් නෙමෙයි. පින්වන්ත මහත්මයා ඊටාම විශිෂ්ටයි. ඊටාම හොඳයි. මුලින්ම නාම රූප ධර්ම විශාල වශයෙන් අවබෝධ නොවුනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනයේද හුරු වීම හරි වටිනවා.
ඒ හුරු වෙනකොට ටික වැටහෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් නාම රූපවල ලක්ෂණය බව ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා. නිතරම ඒ තුලම ඉන්නකොට ඒ ගැනම කල්පනා කරද්දී ඒ ඔස්සේ ඉන්නකොට මේ නාම රූප ධර්මයෝ හැම මොහොතකම හේතුන්ගෙන් හටගත්ත ගමන්ම නැතිව යන නිත්‍ය නොවන අනිත්‍ය ස්වභාවයෙන් තියෙන්නේ. මිනිස්සෙයින්ගේ නාම රූප, දෙවියන්ගේ ධර්මයෙන්ගේ නාම රූප නිතරම මේ අනිත්‍ය tattයෙන් පීඩාවට පත්තන හින්දා උද්‍යව පීඩා ඇති හින්දා ඒක දුක්ඛ ධර්මයක් වෙනවා. දෙයක් අනිත්‍ය නම් දුක් නම් ඒ තුල ස්ථීරසාරව ආත්මයේ සත්‍ය පුද්ගලයා මම විදියට කෙනෙක් පණවන්නේ නැති හින්දා ස්ථීරසාරව ආත්මයක් මම කියලා දෙයක් අඩුම භවයෙන් භවය අකණ්ඩව යන එකම හිතක්වත් නැහැ කියලා වැටහෙන හින්දා පින්වන්ත මහත්මයා ඒක අනාත්ම ලක්ෂණයේ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට කටයුතු කරන්න කල් නොයවාම තව තවත් ගැඹුරට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. බොහෝම අගය කරනවා ඒ පින්වන්ත මහත්මයා අත්‍යවශ්‍ය කරුණා අනිවාර්යයෙන්ම ඕන කරුණා නාම රූප ධර්මය හඳුනාගෙන එහි ලක්ෂණේ වන ත්‍රිලක්ෂණය දකින්න. ස්කන්ධ ධාතුව ඉන්ද්‍රිය ධර්මය හඳුනා ගන්න එහි ලක්ෂණය වන ත්‍රිලක්ෂණය දකින්න. මේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ ධර්මතාවයන් ත්‍රිලක්ෂණයේ යුක්ත ධර්මතාව බව දැනගෙන ඒවාට සත්පුද්ගල ආත්ම සංඥාවක් ඇති කර ගන්න නැතුව එහි ක්‍රියාකාරීත්වයේ තේරුම් අරගෙන අතීතයෙන් වර්තමානයට මෞකස පිළිසිඳ ගත විදිය කලින් භවයේ චුතියත් එක්කම අතරක් නැතුව ප්‍රතිසන්දේ පහළ වුණු විදිය මෞකස තුළ වැඩෙන විදිය වැඩිලා අපි මේ මෙලොව බිහිවන ආකාරය ඒ වගේම මෞකස තලතෙල් කැහැර තිබ්බ තැන ඉඳන් දැන් මේ දක්වාම ඔය පංච පාදානස්කන්ධයේ අඛණ්ඩ ක්‍රියාවලියක් වුණා ඒ අඛණ්ඩ ක්‍රියාවලිය මෞකස පිළිසිඳ ගැනීමේදී ආරම්භ එකක් නෙමෙයි චුත වේදි චුතවන තැනක් තිබ්බා කලින් භවයේ තිබ්බ දීර්ඝ සසර පුරාම ඔය වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් තියෙනවා. ඉතාම හොඳයි. ත්‍රිලක්ෂණයේ ඔස්සේම කවුරු දකින්න උත්සාහ. හොඳයි සර්වඥ තෙරුවන් සරණයි සර්වඥ බොහොම පිං මේ කාරණා ප්‍රකාශ කරලා දුන්නාට අපිට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබින්වත් මහත්මිය තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සතිය වගේ භාවනාවක් වඩලා මේ වෙන භාවනාවක් වඩනකොට ස්වාමීන් වහන්සේ ඒත් අර හුස්මටම තමා හිත පිහිටන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක කොහොමද අපි මේ වෙනත් භාවනාවකට මේ වඩනකොට මේ ගල්ප ගන්න ස්වාමීන් වහන්සේ වෙන භාවනාවකට යොමු වුණා ස්වාමීන් වහන්සේ හුස්මටම තමා නැවත හිත යොමු වෙන්නේ. තෙරුවන් සරණයි. ඒකට මෙහෙම කටයුතු කරන්න. අදිෂ්ඨානීය පුරුදු කරන්න. අපිට ආනාපාන සති භාවනාව කියන්නේ අංග සම්පූර්ණ ධ්‍යාන මාර්ගඵල උපදවා ගත හැකි භාවනා ක්‍රමයක්. සියලුම මහ බෝධිසත්වයන් වහන්සේලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ වැඩි භාවනාව වෙන්නේ ආනාපාන සති භාවනාව. එතකොට ආනාපාන සති භාවනාව වඩන කාල සීමාවේ තමයි ඒ සමග හිත පිහිටවන්නට ඕන. ඉන්පස්සේ අපි නැත්නම් ආනාපාන සති භාවනාව වඩන්න කලින් බුද්ධානුස්මතිය, මෛත්‍රිය, අසුබ මරණ වගේ භාවනා වඩද්දී ඒටත් අර ආස්වාද ප්‍රස්වාසයේම දැනෙන තත්ත්වයක් තියෙනවා නම් ඉතින් අදිස්ථානීය තමයි දුර වෙලා තියෙන්නේ. ඒ නිසා අදිස්ථානීය පුරුදු කරගන්න. එතනදී මම මේ මොහොතේදී මෛත්‍රී භාවනා විනාඩියක් හරි විනාඩි දෙකක් හරි විනාඩි පහක් හරි මෙතන කාලයක් වඩනවා. දැන් මේ මුල් කාලයේදී පූර්ව කෘත්‍යයන් වල තියෙන සතර ආරසක භාවනා වැඩි වශයෙන් වඩන්න ඕනේ. පස්සේ කාලේදී ටික අඩු කරගෙන සමහර වෙලාවට හොඳටම දියුණුනාම නොවඩා ඉන්න පුළුවන් තත්ත්වයටම කෙලෙස් මතු නොවන තත්ත්වයටම Taman දියුණු වෙනවානේ. ඒ විදිහට මුල් කාල සීමාවෙදී හිත හොඳට මනවින් පුරුදු වෙන්න, හිතට හොඳ පුහුණුවක් දෙන්න, හිත ඕන කරන අරමුණේ විතරක් පිහිටුවා ගන්න. Tamanට අවශ්‍ය කරන්නේ ආනාපාන සති අරමුණ නම් පින්වන්ත මහත්මිය ආනාපාන සති අරමුණට විතරක් ගන්න පුළුවන් විදිහට විවිධ අරමුණු වල යන්නේ මේ හිත දමනය කර ගන්න අදිස්ථානිය ඕන වෙනවා.
බොහොම වටිනා සත්පුරුෂ පින්වත්නි ඔය ඇතුමේ අහන ප්‍රශ්නවලදී අනිත් පින්වතුන්ටත් අතිශයින්ම මහෝපකාරී වෙනවා. ධර්ම සාකච්ඡාවක තියෙන වටිනාම ඒකයි. මොකද ධර්ම දේශනාවකදී එක කවුණක් ඔස්සේ කවුණ කියද්දී තෝරාගත් මාතෘකා කීපයක් ඔස්සේ යනකොට ධර්ම සාකච්ඡාවකදී මතුවන කාරණාවදී හැමෝටම අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. කොයි වෙලාවකවත් හිතන්න එපා මේක ලකුණු මේක බොළඳ ප්‍රශ්නයක්ද මේක අහන්න නැතුව හිටියනම් හොඳයි මේක මේ අහපු විදිය හරිද මේක මම පැටලිලි විදියට එහෙම හිතන්න එපා ඔබ අහන්න ඔබට තේරෙන විදියට පින්වත්නි ඒක ඇතුළත අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මගේ ගැටලුව මගෙත් එක්කම ඉන්න කෙනෙක්ට තියෙන ගැටලුවක් එයා ගොඩක් ආමිස පූජාවට බර වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ එයා ගොඩක් භාග්‍යවතුන් වහන්සේට මුතු කුඩ එතකොට මේ පාවහන් ඒ වගේ දේවල් පූජා කරන කෙනෙක්. එතකොට එයාට හිතනවලු ඒව පූජා කරන්න මේ කියන්නේ හරිම ශ්‍රද්ධාවෙන් ඒක හදලා ඔක්කොම ඒක නිම කරාට පස්සේ එයාට ශනිකව සිතුවිල්ලක් එනවලු මේ ඇයි මේ දේවල් මම මේ පූජා කරන්නේ බොරු දේවල්නේ භාග්‍යවතුන් වහන්සේ දැන් නෑනේ කියන විදිහට එයාට අකුසල සිතුවිලි එකපාරට එනවලු. එතකොට එයා හිතනවලු මේ මගේ හිත නෙවෙයි හිතුවේ මේ මගේ මායාවේ සිත තමයි මේක හිතුවේ ඒක නිසා මට මේකට මේ සමා වෙන්න කියලා එයා හිතනවලු. එතකොට ඒකට ස්වාමීන් වහන්සේ මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? පින්වන්ත මහත්මිය තමයි ඇසු එක. පින්වන්ත මහත්මිය ඒ විදිහට අපි මේ බලපාන්නේ ආශ්‍රව ධර්ම අනුසේ ධර්මාදී කවන හින්දා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා දෙකම අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි කළ ආමිස පින්කම් එක්ක ප්‍රාර්ථනා සත්‍යයකුත් තිබ්බම නිවන් දකින්න පාරමිතා සම්පූර්ණ වෙමින් නිවන් දකින්න ඕන කරන හේතු සම්පත් මොකුරා යනවා. විශේෂයෙන්ම මගපල් ලබනකොට මගපල් ලබන්නට ඇතිවන හිත පවා කුසල් සිතක් වෙද්දී එහි යෙදෙන ධර්මාදියට සහ ඒ සිත්වලට අතිශයින්ම ආසන්න උපකාරක ධර්මතාවයන් වෙන්නේ පෙර කරගත්තේ ආමිස ආදී පින්කම්. විශේෂයෙන්ම දැන් ලබන මේ භෞතික සම්පත් නිදුක්කම නිරෝගීකම ඒ වගේම කායික මානසික සුවපත්කම අබුසමී දූදරු සම්පත් මේ සෑම දෙයක් පසුපසේම තමන්ගේ පෙර කර්ම වැඩපිළිවෙල තමයි තියෙන්නේ. එතනදී පින්වන්ත මහත්මිය අර වගේ සිතිවිල්ලක් ඇති වෙන්නට ආශ්‍රව ධර්ම බලපානවා. සමහරලාට මායයත් බලපානවා. සමහරලාවට මාර්ගපාසික බලවේගවල පීඩාවත් ඇති වෙනවා. එක පැත්තකින් මාර්ගපාසික බලවේග. තව පැත්තකින් තමන්ගේ කෙලෙස් ධර්ම බලපානවා. තව පැත්තකින් කර්ම කර්මඵල විපාක දෙන විදිය ගැන තියෙන වැටහීම ලොකු තත්ත්වයකට ඒ කියන්නේ විශාල අවබෝධයක් විදිහට දියුණු කරගෙන නැතිකමත් බලපානවා. සම්මා දිට්ඨිය කාමසකතා සම්මාදිට්ඨිය ඊටම හොඳින් දැනගෙන කටයුතු කරනකොට නාම රූප වලට මේ කරන සම්බුද්ධ පූජා මේ කරන දාන ආදී පින්කම් මේ කරන ආමිස පූජා පින්කම් කොහොමද උපකාර වෙන්නේ කොහොමද බලපාන්නේ ආදී විදිහට ඒ කවුණු කල්පනා ගන්න පුළුවන් දැනුම ලැබුණා නම් පළතුරු ගෝසේ විදිහ ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් නාම රූප වලට පත්‍යවන ආකාරي මෙහෙමයි වෙන්නේ අකණ්ඩවම ඇස්වල පෙනීම දිගටම පවතින්නේ මේ වගේ පෙනීම ලැබෙන කර්ම කරගෙන තියෙන හින්දා වගේ ඥානීය හොඳට මුහුකුරා තත්ත්වයක පත්ත තියෙනවා නම් ওই තත්ත්වයේ මාර්ධනය වෙලා යනවා. ඕක එතුමියට විතරක් නෙමෙයි අති බහුතරයකට තියෙන තත්ත්වයක්. ඒ තමයි කරගෙන යනකොට ඕනේ පින්කමකදී පින්වන්ත මහත්මිය අතර කාලයේදී ඇති වෙන්න පුළුවන් ওই වගේ ලෝභ හිත් ඇති වෙන්න පුළුවන් සමහරට දේශ සිත් ඇති වෙන්න පුළුවන් සමහරට බුදු පියාණන් වහන්සේ එක්ක වුණත් සමාලාර දේශිත ඇති වෙන්න පුළුවන් ඒ පින්කම් අතර කාලේ කුස්මිති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත සිත්ම පවත්වාගෙන යන්නේක හැමෝටම ලිහිසි නැහැ. ඒකට හොඳ පුරුද්දක් ඕනේ. ඒකට ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්න ඕනේ. සත්‍යේන්ද්‍රිය, විදීන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මයෝ බල ධර්මයෝ බලවත් තියෙන චිත්තසංතතියක තමයි ඇති වෙනකොටම අකුසලයක් නැති වෙන විදිහටම අකුසලයක් ඇති වෙන ඉඩ නැතිවන විදිහටම
මේ කටයුතු මේ සිද්ධ වෙන තත්ත්වයට දියුණු වෙලා තියෙන්නේ. ආමිස පූජා පින්කම් වලදී කුසල් වඩමින් කුසලයේ දියුණු කරමින් කටයුතු කරපු නැති හින්දා ආමිස ආදී කටයුතු වලදී බාධා ඇති වෙනවා. නමුත් භාවනාවත් ඔය හා සමගාමීව කළා නම් භාවනාවේදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී දියුණු වෙන හින්දා නූපන් කුසල උපදවන්න උපන් කුසල වැඩි දියුණු කරගන්න කුසලයේම දියුණු කරමින් ඉදිරියට කටයුතු කරන හින්දා ඔය தත්ත්වය මාතනේ වෙලා යාවි. එම පින්වන්ත යාළුවාට කියන්නේ භාවනා කටයුතුත් එක්කම ආමිස පින්කම් සමව කරන්න කියලා. බොහොම පින් ඔබ වහන්සේට මේ කරුණ මට පැහැදිලි කරලා දුන්නට තෙරුවන් සරණයි. මේ පින්වත් මහත්මිය අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ භවාංග චිත්තය සම්බන්ධව මේ ස්වාමීන් වහන්සේ මේ එක් අයෙකුට සුපරිසුදු භවාංග චිත්තයකුත් අනිත් තව කෙනෙකුට අපිරිසුදු භවාංග චිත්තයකුත් ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ පෙර සංසාරී හුරු කරපු පුරුදු අනුව ස්වාමීන් වහන්සේ කොහොමද මේ භවාංග චිත්තේ මේ සකස් වෙන්නේ ස්වාමීන් වහන්සේ? පින්වත් මහත්මිය පබස්සල නිදන් වික්කවේ චිත්තං කියලා සම්බුදුමෑණියන් වහන්සේ දේශනා කළා. මේ සිත ප්‍රභාස්වරයි කියලා. සිත ප්‍රභාස්වරයි කියලා කිව්වේ පින්වත් මහත්මිය බොහොම හොඳයි. මේ ප්‍රශ්නයට හැමෝටම තුඟක් උපකාර වෙයි. පින්වත්නි සිත ප්‍රභාස්වරයි කියලා කිව්වේ මෙන්න මේ භවාංග හිතට. භවාංග හිතට තමයි බුදු පියාණන් වහන්සේ පබස්සල නිදන් වික්කවේ චිත්තං ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා කියලා දේශනා කරන්නේ. ඒක මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි කියලා. එතකොට පින්වන්ත මහත්මිය භවාංග චිත්තය කියන්නේ කවුරු හරි කෙනෙක් චුත වුණාට පස්සේ කියන්නේ මිනිස්සෙක් හෝ දිවි කෙනෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ සතර අපාගත කෙනෙක් හෝ ඉන්න තැනින් මැරෙනකොට මැරෙන ආකාර වෙනස් වෙන එකිනෙකාගේ හැටියට. එතකොට මැරෙද්දි නැත්නම් චුතිසිත ඇති වෙනකොට චුතියත් එක්කම අතරක් නැතුව ප්‍රතිසන්දි විඥාණය ඊළඟ භවයේ සංදි කරන සිත ප්‍රතිසන්දි විඥාණය සහ ඒ විඥාණයත් එක්ක එකට යෙදෙන වේදනා සංඥා සංකාර සහ එතන මනුස්ස ගර්භාෂ උප්පත්තියක් නම් මව්පියන්ගේ කවුරුත් එක්ක රූප මේ සුද්දාස්තික ස්වභාවයන් එක්ක වසුදසක කායදසක භාවදසක ආදියත් එක්ක පංචස්කන්ධයේ මුල්ම පහළ වී වෙනකොට පින්වන්ත මහත්මිය ඒ කාලයෙන් පස්සේ ඇති වෙනවා සිත භවාංගගත වීමක්. අර චුතිය අරමුණ වුණේ කලින් භවයට අදාළ අරමුණක්. එතකොට ප්‍රතිසන්දිසිතේ අරමුණ වෙන්නේ පින්වන්ත මහත්මිය මැරෙන්නට ආසන්න වෙලාවේ ඇතුණු චිත්ත වීතියේ ජවනයේ අරමුණ ඒ ප්‍රතිසන්දිය වගේම භවාංග සිතේ අරමුණ වෙන්නේ පින්වන්ත මහත්මිය අර මැරෙන්නට ආසන්න වෙලාවේ තිබ්බ ජවනයේ අරමුණ ඒ වගේම චුති ඒ භවයේ චුතිය වෙන්නේ තර මැරෙන්නට ආසන්න මොහොතේ තිබ්බ ඒ ප්‍රතිසන්දියේ භවාංගයේ අරමුණ වන අරමුණම තමයි චුතියේ අරමුණ වෙන්නේ. එතකොට පින්වන්ත මහත්මිය ඒ චුතියයි ප්‍රතිසන්දියයි ගාරගෙන ප්‍රතිසන්දියයි චුතියයි අතර ඒ කියන්නේ කලින් භවයේ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය ඇති වෙලා ප්‍රතිසන්දියෙන් පස්සේ දීර්ඝ කාලයක් ජීවත් වෙලා නැවත යම් දවසක චුතිය ඇති වෙනකම් ඒ චුතිය අතරමැද කාල සීමාවේදී නිදාගත්තේ ඒ වාගේම චිත්ත වීතිවලදී භවාංග සිත් ඇති වෙනවා. භවාංග සිත කියන්නේ භවයේ පැවැත්මට ඉවහල් වන සිත කියන එකට නමක්. චිත් පරම්පරාවේ පැවැත්ම සිද්ධ වන සිතට නමක්. මේ සිත කිලිටි නැහැ. මේ හිත කලින් භවයේ මානසං චිත්ත වීති අරමුණත් එක්ක තියෙන්නේ. නමුත් සතර අපාගත ඇත්තන්ට තියෙන ඒ අරමුණ දුර්වල තත්ත්වයක තියෙන එක. ඒ වගේම මනුස්ස දේවාදී තැන්වල ඉන්න අයගේ අරමුණ ප්‍රබල තත්ත්වයක තියෙන එක. මේ සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් තමයි කිලිටි වෙන්නේ. භවාංග චිත්ත සංතතියේ අරමුණ අනුව අර මානාසන්න වෙලාවේදී චිත්ත වීතියේ ජවනයන් ගත්ත අරමුණ ප්‍රතිසන්දි විඥානය වෙලත් ඒ අරමුණම භවයේ පැවැත්මට ඉවහල් වෙන චිත්ත මේ පරම්පරාවේ අරමුණ වෙනකොට එදා ඒ අරමුණ ලෝභ දේශ මොහ අලෝභ දෝෂ අමෝහ ආදී
තත්වයට අදාළ එවැනි ආසව ධර්ම අනුසේ ධර්ම ආදී මතුවන චිත්ත සංතති ස්වභාවයකට ගැලපෙන විදිහට පැවැත්නා නම් මෙතනදී යම් දුර්වලකම් යම් පැහැපත්කම් ආදී ස්වභාවයන්ට නමුත් පොදුවේ ගත්තාම භවංග සිත කියන්නේ බොහෝම පැහැපත් බොහෝම ප්‍රබාසරයි ආගන්තුක ප්‍රක්‍රියාවෙන් කිලිටි වෙන්නේ භවංගයේදී අතීත භවංග භවංගචාරණ භවංගපච්චි මනෝද්වාරා වචන ය ඒ වගේම චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී පංච විඤ්ඤාණ ආදී මේ ඒ වගේම ඉන්පස් සම්පටිච්ඡ සංතේන වත්තපන ජවන් සාතදාගමන භවංග ආදී විදිහට චිත්ත සංඛ්‍යාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. අප්‍රමාණ පියසොන්න සම්ස්කාර. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. මම නැවතත් මම අර මහත්මියගේ ප්‍රශ්නයත් එක්ක තමයි මේ දැන් ස්වාමීන් වහන්සේ අපි උපදින කියන්නේ අපේ පළවෙනි සිත ප්‍රභාස්වරයිනේ. ඒක ස්වාමීන් වහන්සේ හිත කිලුට වෙන්නේ දැන් මම උදාහරණයක් ගත්තොත් මම හිතුවා මම කාන්තා රූපයක් මම දකිනවා. ඒක දැක්කම මේ කාන්තා රූපයේ ස්වභාවය ස්වාමීන් වහන්සේ එහෙම ස්වභාවය කියන්නේ ලෝක ස්වභාවය එහෙම ස්වභාවය පවතිනවා. එතනට මම සිතින් අර කියන්නේ ඒ රූපේ දැක්කාන් පස්සේ මම ඒකට රාගයෙන් ඒ දේවල් වලින් බැඳෙන්න යනකොට නේද අපේ හිත කිලුට වෙන්නේ. පින්වන්ත මහත්මයා බොහොම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. එතනදී පළවෙනි හිත ප්‍රභාසරය කියන අදහසක් ගන්න එපා. මොකද පළවෙනි හිත ඇවිල්ලා ප්‍රතිසන්දි විඥානය. ඒ කියන්නේ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දි විඥානය අනිවාර්යයෙන්ම හේතුත් එක්ක යෙදෙන එකක්. එක්ක හේතුත් එක්ක යෙදෙන්නේ නැති හිතකුත් ඇති වෙන්න පුළුවන්. පළවෙනි හිත හේතුත් එක්ක යෙදෙන හිතක් වුණොත් ඒක අලෝභය, අදෝසය, අමෝහය කියන හේතු යෙදෙන හිතක් වෙන්න පුළුවන්. හේතු නොයෙදෙන හිත ප්‍රතිසන්දි විඥානයේ හේතු නොයෙදෙන හිතක් වුණොත් ඒ හේතු නොයෙදෙන හිත පින්වන්ත මහත්මයා ඇති වෙන්න පුළුවන්. මනුස්ස භූමියක නම් අන්ධබුදු බීරි මන්දබුද්ධික ආදී උප්පත්තියකට ඇතිවන කුසල විපාක වන හේතුක උපේක්ඛාසගත සම්තීන කුසල විපාක සිතක්. එහෙම නැත්නම් ඒක මේ හේතු නොයදෙන සිතක් වුණාට පස්සේ තවත් ක්‍රමයකට ඇති වෙන්න පුළුවන් අකුසල් සිත් 12ට ලැබෙන විපාකයේ වන නරක දේශාන් പ്രേත අසුර කියන සතර අපායේ උප්පත්තිය ලබන්නට අදාළ වන ආකාරයේ සිත. එතකොට ඒක ඇවිල්ලා හේතුක අකුසල විපාක සත්‍යයෙන් සිතක්. අතන මනුස්ස භූමිය අන්ධගුරු බීරි මන්දබුද්ධික ආදී වෙන හේතුක කුසල විපාක සම්තේන සිතින් මෙතන පින්වන්ත මහත්මයා හේතුක අකුසල විපාක සම්තේන සිතින් තමයි අර අකුසාසිත 12ට අනුරූපී විපාක විඥානේ ලැබෙන්නේ සතර උප්පත්ති ලබන්නේ. මේ විදිහට කවුරු බලද්දී පින්වන්ත මහත්මයා හිතේ කිලිටි වීම කොහොමද වෙන්නේ කියලා බැලුවොත් මේ භවංග චිත්තේ නැත්නම් ප්‍රතිසන්දි විඥාණයෙන් පසුව අපි නිදා ගන්නකොට ඇති වෙන්නේ භවංග චිත්ත සංතතිය. ඒ වගේම සාමාන්‍ය ජීවිතේ ඕන තරම් චිත්ත විදිත් එක්ක භවංග සිත් ඇති වෙන්න පුළුවන් භවයේ පැවැත්ම කරන සිත්. මේ භවයේ පැවැත්ම ඇති කරන හිත තමයි මේ භවයේ පැවැත්ම එකන සිට තමයි පබස්සන මිදා පික්කවී චිත්තං කියලා මේ පැහැපස්සිත විදිහට තියෙන්නේ. ඉතින්දී පින්වන්ත මහත්මයා ඊටාම හොඳ ප්‍රශ්නයක් අර සිත කිලිටි වීමට අදාළ කාරණාව එතනදී වෙන්නේ කවුරු හරි කෙනෙක්ගේ ඇසත් ඒ වගේම බාහිර රූප ඡායාවක් ඒ වගේම චක්කු විඤ්ඤාණය ඇසී ප්‍රසාද රූපී චක්කු විඥානයේ පහළ වෙන බාහිර රූපයක අරමුණත් එක්ක රූප ඡායා අරමුණත් එක්ක. එතකොට රූප ඡායාවයි චක්කු විඥානයයි ඒ වගේම ඇසයි කියන කවුණු තුනම එකට හමුවන තැන වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥානං චිත්තින්නා සංගතිපස්සෝ කියන සිතේම යෙදෙන සබ්බචිත්ත සාදාන් චෛතසිකයක් වන පස්සේ. එතකොට ඒ ස්පර්ශේ එතකොට පස්සේ ආහාරයක්. ඒ පස්සේ නිසා ස්පර්ශේ නිසා බාහිර රූපය හිතන්නකෝ කලගෙඩියකට අසුචි පුරෝලා ඒ කලගෙඩිය රත්තරන්ින් ආලේප කරලා මාල විවිධ ඒවා දාලා අපි රත්තරන් පියනකින් වහලා පිරිසක් මැත්තේ අරගෙන යනකොට හැමෝම අර කලගෙඩිය වාදනා කරනවා. හැබැයි ඒ කලගෙඩිය ඇතුලේ තියෙන අසුචි කියලා කවුරුත් දකින්නේ නැහැ. ඒ වගේ තමයි මනුස්ස ශරීරය. කාන්තාවගේ ඕනෑ මනුස්ස ශරීරයක බාහිර වාන රූපයේ පමණයි
ඕනෑම කෙනෙක්ට මේ චක්කු විඤ්ඤාණ ආදියට අරමුණ වෙන්නේ. නමුත් ඒ වර්ණ රූපේට අභ්‍යන්තරය ගත්තාම සම්පූර්ණයෙන්ම කෙලසුතු සරවාදී හිත අසුචිකර වූ කලයක් වගේ. නමුත් අර බාහිර දැක්ක ඒ වර්ණ රූපයත් එක්ක පින්වන්ත මහත්මයා ඉන්පස්සේ හඳුනා ගැනීම වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව තමයි සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාව වලින් මිහිරී කියන වේදනාවක් ඇති වෙනවා. වේදනාව සහහි හඳුනා ගැනීම ඇති වෙනවා. ඒ වගේම මේ සැප වේදනාව සහ හඳුනා ගැනීම සහ ඒ ඔස්සේ දිගින් දිගටම හිත ඒ අරමුණට මේ වර්ණ රූප අරමුණටම නැන්වීමක් වෙනවා. නන්වමින් ඒ අරමුණ තුළම හිත හැසිරවීමක් වෙනවා. චිත්ත ධාතු පරම්පරාවේ ඒ හිත නන්වමින් හසුරුවමින් කටයුතු කරනකොට ඒත් එක්ක තණ්හාවන්, ditthi, මාන ආදී කිමේ ප්‍රපංච ධර්මියෝ පහළ වෙන්න ගන්නවා. ඒ තණ්හා, ditthi, මාන ආදී ප්‍රපංච ධර්මියෝ දිගින් දිගටම පහළ වීගෙන ඒ විදිහේ ක්‍රියාපටිපාටිය කියනකොට ඒ කිනාට තණ්හාව නිසා උපාදානයේ කාම උපදාන, ditthi උපදාන, සීලබ්බත උපදාන, අත්වාද උපදානය පහළ වෙනවා. ඒ උපදානය නිසා කාලම් භව උප්පත්ති භව සිද්ධ වෙන අඛණ්ඩ භව ප්‍රයත්නක් වෙන එයා තම සම්පූර්ණයෙන් වැහිලා ඉන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වසාගෙන තියෙන తත්වේ මෝහය නිසා, අවිද්‍යාව නිසා තමයි මේ තණ්හා ආදී කාරණා මේ විදිහ සිද්ධ වෙන්නේ. අවිද්‍යාව තණ්හා කියලා කියන්නේ සංසාර පැවැත්ම සිද්ධ කරන සංසාර චක්‍රයේ පූර්වාද අපරාධයන්ගේ මූලිකම කාරණා. පින්වන්ත මහත්මයා මේ ආකාරයට මේ කවුන තේරුම් ගන්නට ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම දැන් අපේ ඇස කරනාසි දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් වලට අරමුණු ගැටුනහම දැන් මම දැන් අර ඇසට මම රූපයක් දකිනවා. ඒ රූපෙදී මගේ හිත ඇත්තටම ඇස සංගීතය මොකක් කර යනකොට චුට්ටක් ඒ රූපෙට ඇලෙනවා. ඒ කියන්නේ රාගයක් ඇති වෙනවා. ඇතිව සනේම ස්වාමීන් වහන්සේ මම හිතට මානසිකාරයක් මම ගන්නවා. මේ දෙයට මොකටද මං ඇලෙන්නේ? ඇයි මේ දෙක කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ මම අනිත්‍ය වශයෙන් එක මෙනෙහි කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ ඇස කරන්නේ දින ආසය කියන ඒ රූප ගැටුනහම නමුත් මම සාමාන්‍යයෙන් එහෙම නැතුව නිදහස් ඉන්න වෙලාවකට මනට ධම්මයක් ගැට වෙනවා. හිටපුවන් ඒ ගැටෙන නිතරම මගේ එදෙන ධම්මය නිතරම එක්ක බුදුහාමුදුරුවෝ ගැන එහෙම නැත්නම් බුදු ගුණයක් ගැන මොකක් හරි දෙයක් ගැන ස්වාමීන් වහන්සේ මනට නිතර මේක වැටෙනවා. මට ඒ කියන්නේ මොකද අර පංචේන්ද්‍රයන්ට කිසිත් ගැටෙන්නේ නැති වෙලාවට ඒ ඉන්නකොට එකපාරට මට සංගීතයක් ඇහුණා කියමු. එහෙම නැත්නම් මට කවුරු හරි ගැටෙන රූපයක් මම දැක්කා කියමු. එතන චුට්ටාම එතනට ඒ මානසිකාරයම හිත එතන පනිනවා. හැබැයි ඒ වෙලාව මායපාර මම අරක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා මම ගන්නවා ඒ ස්වභාවය ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ හරිද ඒක? පින්වන්ත මහත්මයා බොහොම අගය කරන ඒ උත්සාහය අත්‍යවශ්‍යයි. ඒ විදිහ දිගින් දිගටම උත්සාහ කරමින් ඒ විදිහට දිගින් දිගටම ඉදිරියට යන උත්සාහවන්ත වෙන්න. ආශ්‍රව ධර්ම කියන්නේ සිත තුළ පල්ලෙවි උමතුයෙන් වගේ පවතින ධර්මතාවය. අරමුණක් ආසනකින් මතුවන ධර්මතා අනුසේ ධර්ම ආදී වෙනවා. එතකොට මේ ආශ්‍රව අනුසේ කියන හිත කිලිටි කරන ධර්ම ආදී අරමුණුත් එක්ක ඕන වේලාවක මතුවිය හැකි. නමුත් අපි පුරුදු කරන්න ඕන. පුරුදු කරමින් දියුණු වෙන්නට ඕන. දියුණු කරන්නට ඕන. චිත්තසංතතිය තුළ සතිඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන අධිපති ධර්ම පහ හුරු කර ගන්නට ඕන. එහෙම අධිපති ධර්ම හිතක පවතිනකොට අර වගේ අරමුණක් ආවත් මේ අධිපති ධර්ම ආදී හින්දා සිත සුරක්ෂිත වෙනවා. කිලිටි වෙන්න අවස්ථාව ලැබෙන්නේ. බල ධර්මයක් තියෙන්න ඕන. සත්‍යේන්ද්‍රිය, සද්දා බල ආදී විදිහට. ඒ බල ධර්ම තියෙනකොටම අකුසල අරමුණක් එද්දිම අකුසල අරමුණ නැති කරමින් කුසලයේ මතු කරන්නට ඒකට හැකියාව ලැබෙනවා. පින්වන්ත මහත්මයා හිත තුල අවශ්‍ය කරන කුසල බීජය රෝපණය කරගෙන තියෙනකොට ඒ කුසල බීජයෙන් ටික ටික ඒ වැඩිලා ලොකු අස්වැන්නක් ලැබෙනවා. ඒ කියන්නේ අපි ස්කන්ධ ධාතු ආයතන ආදී දැනගෙන පීන දැනෙන ඇහෙන හැම අරමුණකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தત્ත්වය දකින්න පටන් අරගෙන පුරුදු පුහුණු කරමින් අවබෝධ කරගෙන ඥානයට හසු කරගෙන ඒ පත්‍යස්ස කරගෙන අවබෝධ කරගනිමින් ඉදිරියට යනකොට අපේ චිත්තසංතතිය තවදුරටත් රැවටෙන තත්යකටපත් වෙන්නේ නැහැ. මොකද හැබෑව දකින්න හින්දා, සත්‍ය දකින්න හින්දා, තියෙන යථාර්ථය දකින්න හින්දා, සත්‍යත් එක්ක ජීවත් වෙන හින්දා මෝහේ වෙනුවට ප්‍රඥාව තමයි හිතේ නිතරම යෙදෙන ධර්මයේ වෙන්නේ. මෝහයට විරුද්ධ ධර්මයේ ප්‍රඥාව, ප්‍රඥාවට විරුද්ධ ධර්මයේ මෝහය. අවිද්‍යාව. එතකොට
මෝහය නැති කරමින් ප්‍රඥාව උපදවා ගන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ප්‍රඥාව නැති කරගෙන මෝහය තමයි මේ සංසාරේ සැරසන්නේ හැමෝගේම පවතින්නේ. ඒ නිසා මෝහය නැති කරමින් ප්‍රඥාව දියුණු කර ගන්නට අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ සඳහා කල්පනා කරන්න ඕනේ. ඒ සඳහා හුරු වෙන්නට ඕනේ. සිල් රකින්නට ඕනේ. සිල්පදයට හුරු වෙනවා, සකස් වෙනවා, කුසල විපාකය ලැබෙනවා, විපාක ශක්තිය සැකසෙනවා. ඒ වගේම භාවනා වඩන්නට ඕනේ. හිතේ සඳහා හුරු වෙනවා. මේ විදිහට පුරුදු පුහුණු කරනකොට බලන් ඉති දවසෙන් දෙකෙන් තුනෙන් පින්වන්ත මහත්මයා ඇසිත මැනවින් සැකසීලා ඒ පුහුණුව වලාත්මින් අකුසලයන්ගෙන් මිදලා කුසලයන් එක්කම පවතින හැකියාව ලැබෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොමත් පිං වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. මේක මගේ ඇත්තටම වෙන රටක ඉන්න යාළුවෙක් සම්බන්ධ ප්‍රශ්නයක්. එයා ඇත්තටම උදේ හවස බුද්ධ වන්දනාව සිදු කරන ස්වාමීන් වහන්සේ. එයාට මේ ඒ කියන්නේ බුද්ධ වන්දනාවට මල් මිලදී ගන්න අපහසු තත්ත්වයක් තියෙනවලු හැමදාම පූජා කරන්න. ඒ කියන්නේ ඉන්නේ කැනඩා කියන රටේ. එම නිසා එයා සතියකට සැරයක් මල් පොකුරක් මිලදී අරගෙන එම මල් පොකුර හැමදාම උදේ හවස මේ පැන් ගන්නවලා ඒක පූජා කරනවා. ඉතින් එම නිසා එයාට දැනගන්න ඕනේ ඇත්තට මෙතනින් එයාට අකුසලයක් වෙනවද කියලා. ඒකයි මේ මල් පර වෙන නොදී එක්ක ශීතකරණ එක වගේ තියලා පූජා කරාටත් එතනත් එයාට අකුසලයක් වෙනවද කියන එක දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. අනේ සාදු පින්වත් මහත්මයා ඊටාම හොඳයි. බොහොම වටිනා ඊටාම අගය කරනවා. ඒ වගේ දුරටක ඉඳලා Tamanට හැකි විදිහට එහෙම කටයුතු කරනකොට ඔබතුමා බලන්න පින්වත් මහත්මයා ඔබතුමාගේ යාළුවා ඒ කටයුත්ත කරද්දී එතුමාට සම්බුද්ධ පූජා වෙනුවෙන් මල් ගන්නකොට සතියකට එක දවසක් ගෙන මල් ගද්දී ඒ සීතකාලික ධර්මයෙන් ආරක්ෂා කර ගන්නකොට පූජා කරලා නැවතත් පූජා කරමින් කුසාසිත ඇති කර ගන්නකොට එතුමාට අලෝභය අදෝසය අමෝහය කියන තුන පූර්ණ චේතනාව වාදී විකටම හේතුකෝ බල සම්පන්නව පිහිටව විදිහත් මුංචන චේතනා වාරේ විදිහට පූජා කරන සෑම වාරයක පූජා කරදී නැවත පූජා කරන හැඟීම නෙමෙයි. තමන් පූජා කළා නැවතත් ඉති සම්බුදු මේරියන් වහන්සේට පූජා කරන හේතුක තත්ත්වේ වෙනසක් නැහැ. ඒ වගේම අපරචේතනා විදිහට එතුමාට මම මේ වගේ දුරටක මේ විදිහට මගේ කාන්තිමත් ලෝකුල සම්මා සම්බුදු මේරියන් වහන්සේට අකණ්ඩ මල් පූජාවන් කරනවා කිය ඇති වෙනකොට එතුමාගේ චිත්ත සංතති කිලිටි වෙන්න කිසිම ඉඩක් නැහැ. සද්ධාව ඒ වගේම තිහේතුක පූර්ව චේතනා තිහේතුක මුංචන චේතනා තිහේතුක අපර චේතනා කියන්නේ ආනිසංස විපමණයි කියන්න බැරි තරම් බුදු පියාණන් වහන්සේ දැකීමාතේ හිත පහදවා ගැනීමත් මොන තරම්නම් පින්කමක්ද. එක වැද්දෙක් හිටියා. ඒ වැද්දා පින්වන්ත මහත්මයා හිමාලය ආසිත වනාන්තරයක තමයි උරුසත් මේ වැද්ද හිටිය හිමාලයට වැඩම කරන වැද්දට අනුකම්පා පිණිස බහිබල කාලගුණයක් තිබුණේ. බහිබල කාලගුණේ අකුණු සහිත වැස්සක් තිබ්බා. බුදු පියාණන් වහන්සේ අහසින් වැඩම කරනකොට වැද්ද බුදු පියාණන් වහන්සේව දැක්කා. දැකලා හිත බොහොම ප්‍රසන්න තත්යකට පත් කරගත්තා. ඒ පැහැදීම ඇති වෙනකොටම අකුණක් වැද්දලා අර පුද්ගලයා මානෙටපත් වුණා. මානෙටපත් වුණාට මේ සතුන් මරමින් හිටිය කෙනාගේ මානාසං චිත්ත වීතිය කුසලයේ පිරුණු හින්දා ඒ නිසා උප්පත්තිය ලැබුවේ දිව්‍ය ලෝකේ. පින්වන්ත මහත්මයා එහෙම කාරණා මේ කාරණාවේදී මොන තරම්නම් කුසල්ද ඕක චින්න කර්මයක් විදිහට ගත්තාම කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු සම්බුද්ධ බුද්ධ පූජා උතුම් පින්කම් විදිහට ගත්තාම එතුමා දවසේ ඒ ඇති කරගත්ත කුසල කාල සීමාවේ ඇති වුණු ඒ ජවන් සිත් වලට මෙලොවත් පාඩුවක් මහ පුදුම විදිහට සුඛිතමුිත හේතු සම්පත් උපදවා ගන්නේවි. නිවනම අරමුණු කරගෙන කටයුතු කළ සුවසේ නිවන් දකින්න හේතු සම්පත උතුම්. ඔබ වහන්සේට බොහොමත්ම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ඒ ප්‍රශ්නේම පොඩි දිගුවකට මම යන්නම්. මේ මහත්මයා අහපු ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ මල් නැතුව බුදුන් වහන්සේට වන්දනා කරාට ප්‍රශ්නයක් නැද්ද? මම සාමාන්‍යයෙන්
මල් තියන්නේ නැහැ මොකද මල් හොයාගන්න අමාරු නිසා. නමුත් මම ඒ ගැන හිතන්නේ නැහැ. ගැටීමක් මට ඇති වෙන්නේ නැහැ. නමුත් පහන පත්තු කරලා හඳු කුරු පත්තු කරලා වන්දනාව කරනවා. ඒකෙන් එහෙම කුසලයේ අඩුවක් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා. ඔබ වහන්සේට පුළුවන් ද පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි පින්වත් මහත්මයා. අපි පූජා කරන දේවල් වල හැටියට අපිට කුසලිය ලැබෙන්නේ. මල් පූජා කළොත් මල් පූජා කිරීමේ ආනිසංස ලැබෙනවා. සුවඳතුන් පූජා කළොත් සුවඳ පූජාවේ ආනිසංස ලැබෙනවා. ඒ වගේම පැන් පූජා කළොත් පැන් පූජාවේ ආනිසංස ලැබෙනවා. කපල පූජා කළොත් කපල පූජාවේ ආනිසංස ලැබෙනවා. විපාකය ලැබෙනවා. මේ විදිහට කළ පින්කම් වල හැටියට විපාක ලැබෙන. ඒ කිසිම දෙයක් පූජා නොකර සද්ධාවෙන් ඇඟිලි බැඳගෙන වැන්දුතින් සද්ධාවෙන් ඇඟිලි බැඳීමේ කුසල විපාකය බව ලැබෙනවා. පින්වන්ත මහත්මයා මල් පූජා කළ හැකි නම් ඒ ආනිසංස විපාකත් ලබන්න පුළුවන්. මල් පූජා කරන්නට මල් ගන්න නොහැකි නම් තමන්ට තියෙන දේ විදිහට සුවඳ කුදුම් ඒ වගේම පැන් ආදී පූජා කරමින් ඒ සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වන්න පුළුවන් නම් ඒ පූජා කළ දේ හැටියට කුසල විපාකය ලැබෙනවා. තමන්ට තියෙන්නේ කුමන හැකියාවක්ද? තියෙන හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන ඒ බොහෝම විචිත්‍රවත් තව කෙනෙක් දකින්න නැති වුණාට කමක් නැහැ. ඒ ගෙදර තමන් විතරක් ඉන්නා වෙන්න පුළුවන්. ඒ වුණාට පින්වන්ත මහත්මයා ඒ සම්බුද්ධ පූජාව තමන්ගේ හිත පිරෙන ආකාරයට තමන්ගේ හිතේ මේ කුසල ධර්මයෝ අස්සක් මුල්ලක් නැර ගොඩ නැගිලා හිත බොහෝම සතුටින් ප්‍රබලති හේතුකුත් කුස්ත තත්ත්වයක පවත්වා ගන්න පුළුවන් ආකාරයට පූජා පවත්වද්දී ඒ තිබුණු තත්ත්වයේ හැටියට විපාකේ ලැබෙනවා. අපි වපුරපු අස්සන්නේ හැටියට මේ වපුරපු බීජයේ හැටියට අපට අස්සන්න ලැබෙනවා. මේ විදිහට කුසලයේ හැටියට හැමදාම උදේට හවසට වන්දනාමාන කරමින් වතපිරිත කියන දවසේ අපි නිශ්චිත වේලාවක් වෙන් කරගෙන නිශ්චිත වේලාවට සිදු කරන සම්බුද්ධ පූජායේ පිරිත් දේශනා ආදී සජ්ජායනා කිරීම වගේ කවර සිදු කරලා එහෙම කටයුතු කරනකොට ඒක කාලයක් තිස්සේ පුහුණු කරපු කර්මයකුත් වෙනවා. ප්‍රබල කුසලයන් බවටපත් වෙනවා. කළ පින්කමේ හැටියට එයටම අනුරූපී විපාක ලැබෙනවා. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ ආපේක හැමෝටම මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔය හැමදාම නිවේසල සම්බුද්ධ වන්දනා ආදී සිදු කරගෙන පින්වත්නි උතුම් ප්‍රතිඵල ලබන බොහෝ කාලයක් නිදුක් නිරෝගීව සුවසේ සුඛාපිපදාගේ විඤ්ඤා තත්ත්වයට පත සසේනොත් එතර වෙන්නට කටයුතු වේවි. ස්වාමීන් වහන්සේ දැන් ওই පිරිත් සජ්ජායනය කරනකොට දැන් පිරිතේ තේරුම දන්නේ නැතුව සජ්ජායනය කරාට ඒකේ මොකක් හරි ලැබීමක් තියෙනවද එතකොට ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මයා පිරිත් සජ්ජායනා කරනකොට පිරිතේ තේරුමත් දැනගෙන සජ්ජායනා කළොත් තමයි බොහෝ ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් පිරිතේ තේරුම දන්නේ නැතුව සජ්ජායනා කරනකොට සද්ධාතිය හිත තුළ ගොඩ නැගෙමින් ඒ පිරිත් සජ්ජායනා පවත්වන හින්දා ඒනොත් කුසලයක් තියෙනවා. පිරිතේ තේරුම දන්නේ නැතුව සජ්ජායනා කරන එකේ කුසලයක් තියෙනවා. හැබැයි පිරිතේ තේරුම දැනගෙන සජ්ජායනා කිරීමෙන් ඊට වඩා ලොකු කුසලයක් තියෙනවා. හැබැයි පිරිතු සජ්ජායනා කළ පිරිතේ තේරුම දැනගෙන ඒ වගේම සිත මේ වෙන අරමුණු වලට යන්න දෙන්නේ නැතුව පිරිත් එක්කම පවත්වාගෙන කටයුතු කරද්දී අර දෙආකාරයකට වඩා ඊටම හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ ශබ්ද ශක්තියයි මේ ආර්ථ ශක්තියයි දෙකම තියෙද්දි ශබ්ද ශක්තිය තියෙනකොට එතන ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඊට වඩා ප්‍රතිඵල ලැබෙනවා ශබ්ද ශක්තිය ආර්ථ ශක්තිය දෙකම ඇත්තෙන්. හැබැයි ඊට වඩා ප්‍රතිඵල ලැබෙනවා ශබ්ද ශක්තිය ආර්ථ ශක්තිය චිත්ත ශක්තිය තුනම තියෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝමහන්සේ මම මේ සම්බුද්ධ පූජාව ගැන කතා කරපු නිසා මේ කතා කරන සෝමහන්සේ මේ අවුරුදු ගාණක් හැමදාම සම්බුද්ධ පූජා මල් නැහැ දැන් අපි මේ රටවල ඉන්නකොට මල් හැමදාම ගන්න යන්න බැරි වුණත් සමහරලාට සෝමහන්සේ ශ්‍රද්ධාවෙන් මම හැමදාම හිතනවා දැන් සමහර දවස් වල දැන් හොඳ බුදු පූජාවක් කරන්න ආසාවක් තිබ්බට මල් ගන්නක් නැහැ කියලා හිතලා ඉන්නකොට සෝමහන්සේ දැන්
කවුරු හරි දොර ළඟින් හරි මල් පෝච්චියක් ගෙනල්ලා තියලා ගිය අවස්ථාවක් තිබුණා තිබුණා ස්වාමීන් වහන්සේ. කියන්නේ කොරෝනා කාලේ බැහැ කියලා හිතුවත් ඉතින් මම කොහොම හරි තුනානේ මට මල් තිබ්බන හොඳයි කියලා හිතපු වෙලාවල් වල මට ඇත්තටම යාළුවෝ දොර ළඟින් මල් ගෙනල්ලා තියලා ගියා. මට ඒතර ඇති වුණා ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවක් හිතේ. බොහොම හොඳයි පින්වන්ත මහත්මිය. ඒ වගේම ඔබතුමිය සම්බුද්ධ බුද්ධ පූජා පවත්වන ඡායාරූප එහෙම රත්නපුරේ ඉඳන් අපිත් දැකලා අපිත් අනුමෝදන් වෙනවා. බොහොම අපූර්වට බොහොම ගෞරවයෙන් පින්වන්ත ඔබතුමිය හරිම උත්කෘෂ්ඨ ආකාරයට සම්බුදු මේනියන් වහන්සේගේ බුද්ධ පූජාවන් පවත්වනවා. පින්වන්ත මහත්මිය එහෙම තමයි වෙන්නේ. අපි කුසලී හැසිරෙමින් එහෙම කටයුතු කරනකොට අපිට ඉන්න රට සහ ඉන්න ස්ථානානුව ඒ සොයා ගන්නට නොහැකි වෙද්දී අපිත් එක්ක මේ පින්කමේ කොටස්කරු වන සම්මියදෘෂ්ටික දේවරු සහ ඒ කල්යාණ මිත්‍ර පිරිස අපිට අපේ හිතවතුන් හරහා හෝ මේ මොහොතේදී ඒට පහසුකම් සලසලා දෙන්න පුළුවන් කෙනෙක්ට යම් විදිහකට එවැනි වමනාවක් ඇති කර එවැනි හැඟීමක් හෝ ඇති කර එවැනි දැනීමක් හෝ ඇති කරවලා යම් පහසුකම් සලසලා දෙනවා. මේක නේ අපිට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ වගේම අදිෂ්ඨාන ශක්තිය සහ පෙරපින් බලයත් බලපානවා. හුඟක් වෙලාවට දෙවියන්ගේ සහයෝගයක් ලැබෙනවා. තවත් පැත්තකින් තමන්ගේ කුසල බලය සහ පින මොහුකුරා යෑම නිසා ඒ ලැබීමේ ගුණය ඇති වෙනවා. දැන් ලැබීමේ ගුණය Tamanට ඇති කරගත්තා කියලා කියන්නේ ඒක නිස්සන්ද ඵලයේ Taman වටේ ඉන්න අනිත් අයටත් ලැබෙනවා. හරියට සීවලී මහරහතන් වහන්සේගේ ලැබීමේ ගුණේ නිස්සන්ද ඵලයේ අනිත් ස්වාමීන් වහන්සේලාටත් ගලාගෙන ගියා. ඒ වගේ තමන්ගේ කුසලයේ වර්ධනය වීම නිසා මේ දිය යුතුයි මේ කල යුතුයි කියලා අන්‍යයන්ට හිතෙන තත්ත්වයක් අනිත් අයට දැනෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ රැක බලා ගන්න ඒවා උදව් කරන්නේ මේ අනේ මෙයා මේ වෙලාවට බුද්ධ එහෙමනේ සාමාන්‍යයෙන් කතා කරන්නේ බුද්ධ පූජාව තියෙනවා දැන් බැරි වෙති මේ කොහොමද දන්නේ හොයාගන්නේ මල් එතනින් හරි ගිහින් තියන්න ඕනේ. ඒ විදිහට සිටින තත්ත්වයකට හොපත් වෙනවා. ඒක කුසලයේ හැසිරවීම නිසා කුසලයෙන් සිද්ධ වන කාරණාවකුත් ඒ වගේම දෙවිවරු ආදී පිරිසේ මඟ පෙන්වීම ආදී කාරණාවකුත් ආදී විවිධ විදිහට සිදුවිය හැකියි. ඒකත් මම පිළිගන්නවා දෙවිවරු තමයි සමහරවිට මම හිතනවා සමහර දවසට උදව් කරන දෙවිවරු ඇවිල්ලා උදව් කරනවද කියලා මට හිතා ගන්න බෑ. ඒ වගේ ගොඩාක් වෙනවා හැම වෙලේම වගේ මම හිතනවා සමහරවිට ඒ කියන්නේ මම හිතුවාම ඒ කියන්නේ ප්‍රාර්ථනා කරලා භාග්‍යවතුන් වහන්සේට මම පූජා කරන්නේ කොහොම හරි ඒක ලැබෙනවා සමහරවිට. ඒක ශ්‍රද්ධාව ඇත්තටම වැදගත් මේ ගමනේ කියලා මට තේරුණා. අනිවාර්යයෙන් පින්වන්ත මහත්මිය 100ට ලක්ෂ වාරයක් මේ ගමනේදී සද්ධාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සද්ධාව ඇති තැන සම්‍යක් දෘෂ්ටික සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ඒ ගුණධර්මයන්හි පිහිටා දිව්‍ය ලෝකවල ඉතින්න ඒ බල සම්පන්න සම්‍යක් දෘෂ්ටික දේවරු හිම ඇසුරට පැමිණෙනවා. ඔවුන් පින්කම් එක්ක සම්බන්ධ වෙනවා. සමහරට ඔවුන් පිළිත් අපිත් එක්ක කියනවා වෙන්න පුළුවන් අපිට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට අපිට අපි පිළිත් කියනකොට හිතන්න බැරි සුවඳක් එහෙම ඒ වගේම ලොකු ප්‍රබෝධයක් එහෙම වටපිටාවේ දැනෙනවා වෙන්න පුළුවන්. ඔවුන්ගේ ගැවසීමත් එක්ක ඒ විශේෂයෙන්ම බල සම්පන්න දිව්‍යයන්ගේ රැකවරණය ලැබෙනවා. ඔවුන්ගේ ඇසුර ලැබෙනවා. පින්කම් කරන්න කලිනුත් දෙවියන්ට ආරාධනා කළ පින්කමෙන් පස්සේ දෙවියන්ට පින් දීලා එහෙම කටයුතු කරන්න ඕන. දෙවිවරු අපේ හිතවතුන්ගේ අතරේ ප්‍රබල හිතවත් පිරිසක් බවට පත් කරගෙන කටයුතු කරනකොට ජීවිතවලට ඒක පුදුම රැකවරණයකුත් වෙනවා. හුඟක් වෙලාවට දෙවිවරු ඒ කාරණා සිදු කරනවා. ඔබ වහන්සේට ගොඩක් පින් අර මම දැනන් හිටියේ නේ සෝස් දෙවිවරුන්ට ඒ කියන්නේ හිතෙන් ආරාධනා කරන දැන් මම අර ඔබ වහන්සේ කිව්වා වගේ අර ගාථාව කියලා එහෙම ආරාධනා කරන ඔබ වහන්සේ ඒක ඇත්තටම මම දැනන් හිටියේ නැති දෙයක් ඒක බොහොම පින් ඒක කියලා. පින්වත් මහත්මිය තෙරුවන් සරණයි. පින්වත්නි බලන්න මේ වගේ ධර්ම සාකච්ඡාවක තියෙන වටිනාකම පින්වත්නි ඔබේ මුළු ජීවිතේම මනවින් කුසල ප්‍රතිපදාවේ හසුරවා ගන්නට සම්බුද්ධ පූජා මේ වශයෙන් සීල මේ වශයෙන් දේවවරු කල්යාණ මිත්‍ර සමීප කර ගැනීම වශයෙන් ඒ වගේම ධර්ම ඥාන මේ වශයෙන් ඒ වගේම කුසල ප්‍රතිපදා මේ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීම ආකාර වශයෙන් ඒ වගේම චුතිපති සාන්තියෙන් සිදුවන ආකාර වශයෙන් මේ හැම පැත්තකින්ම කවුරු කානා දැනුවත් වෙන්න පුළුවන් මේ වගේ වටිනා ධර්ම සාකච්ඡාවලදී. තවත් ටික වෙලාවක් තියෙනවා ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ආදානි වන්දනාව වේවා වහන්සේ. ස්වාමීන් වහන්සේ මට දෙන ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ අර ගල්ගුවාවක වැඩ ඉද්දී බකමූණෙක් ඇවිල්ලා බුදුරයන් වහන්සේට වන්දනා කරන මේ අසුරු කතාවක් තියෙනවා. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ සිනහව පාල කරලා මේ බකමූණා ඒකාන්ත වශයෙන්ම මේ පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා සඳහන් කරනවා. සලම මට දෙන ප්‍රශ්නේ ඒ බකමුණට අවස්ථාව ලැබෙන්නේ පසේ බුද්ධත්වයට ලැබෙන්නේ ඒ කුසලයේ නිසාද නැත්නම් ඒ බකමුණා දෙව් මිනිස් සැප ලැබලා ඒ පසේ බුද්ධත්වයට යන පාරමී ධර්මයන් ඒ කුසලයේ නිසා මේ පුරනවද නැත්නම් මේ ඒකට අවකාශය ලැබෙනවද කියලා සයින්ස් දැනගන්න. පින්වන්ත මහත්මයා මෙතනදී අසංඛ්‍ය දෙක කල්පලක්ෂයක් පින්වන්ත මහත්මයා පාරමිතා පුරන්නට ඕන පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙන්නට අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක්. ඒ කියන්නේ ද්වාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්නට ඕන පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙන්නට. ඒ වගේම වුණා ඒ විදිහට පාරමිතා පුරමින් ඉන්න කාලයේදී අතීතයේදී ඒ සඳහා හේතු සම්පත් ඇති වෙවිලා ඒ ගමන්ම කටයුතු කරමින් ඉද්දී අතරමඟ කර්ම විපාක ස්වභාවයක් හින්දා හදියට අපේ මහ බෝධිසත්වයන් වහන්සේ නලපාන ජාතකයේදී වඳුරෙක් වුණා වගේ නන්දි විශාල ජාතකයේදී වෘෂභයෙක් වුණා වගේ ස්වර්ණහංස ජාතකයේදී හංසයෙක් වුණා වගේ චන්දකින්නර ජාතකයේදී සඳ කිඳුරෙක් වුණා වගේ පින්වන්ත වට්ටක ජාතකයේදී වඩකුරුලෙක් වුණා වගේ පින්වන්ත මහත්මයා පාරමිතා විවරණක් ලැබලා පාරමිතා පුරමින් යන කාලයේදී බකමුණෙක් කියලා ඉපත්ය ලැබලා කටයුතු වෙන්න පුළුවන්. හරියට අපේ දේවදත්ත හාමුදුරුවෝ දැන් අවීචියේ ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ දිහා කවුරු හරි අභිඥාදාපී බලලා නැත්නම් අනාගත සම්මා සම්බුදුමේනියන් වහන්සේ බලලා මේ අවීචියේ ඉන්න මේ කෙනා අනාගතයේ සත්‍තිස්ස නමින් පසේ බුදුවරයන් වහන්සේ නමක් වෙනවා කියලා කිව්වොත් ඒකට හේතුව තමයි මේ වර්තමානයේදී ඒ සිදු කරගත් කුසලියෝ සහ අතීතයේදී දේවදත්ත හාමුදුරන් කරගත් කුසලියෝ අනාගතයේ අනිවාර්යෙන් පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙනවා. එතකොට අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක් පින්වන්ත මහත්මයා පාරමී ධර්මයෝ පුරන්නට ඕන පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙන්න. ඒ අතරමැද කාල සීමාවේදී තිරසංගත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. නමුත් ಜಾති අන්දාදී තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. තිරසං සුද්ධ ජීවීන් වෙන්නේ නැහැ. තිරසංගත වගේ තත්ත්වයක උප්පත්ති ලබන්න පුළුවන්. තෙරුවන් සරණයි සයනංශ බොහොම පින් සයනංශ දැන් තුන්තරා බෝධියේ යම්කිසි පුද්ගලයෙක් නිවන් දකින්න අදිෂ්ඨාන කරනවා නම් එම ප්‍රාර්ථනාව කොයිතරම් දුරට ශක්තිමත් වෙන්න ඕනේ සයනංශ? පින්වන්ත මහත්මයා බුදු පසේ බුදු අරහත් කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන්නට පාරමී ධර්ම පුරන්තියේ ප්‍රාර්ථනාව එක බෝධියක් අරමුණු කරගෙනම තියෙන්නට ඕනේ. එතනදී බුද්ධ කියන බෝධිය හෝ පච්චේක බුද්ධ කියන බෝධිය හෝ ඒ වගේම ශ්‍රාවක බෝධිය හෝ කියන අරමුණ ප්‍රබල වෙන්න ඕන. ප්‍රාර්ථනා ශක්තියක් ප්‍රබල වෙන්න ඕන. තමන්ගේ පත්තන තත්ත්වයේ පිළිබඳ ප්‍රබල අරමුණකුත් තියෙන්න ඕන. නිවන් දැකීමම අරමුණු කරගෙන කටයුතු කරද්දී ප්‍රතිපදා හතරෙන් කොයි ප්‍රතිපදාවකින් හෝ ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එතනදී ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරන්න ඕන අක්වස්සාවකුතුම වෙන්න. ඒ වගේම ද්වාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරන්නට ඕන පසේ බුදු පියාණන් වහන්සේලා වෙන්න. ඒ වගේම ප්‍රඥාධික බෝධිස් මහ බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරන්න ලෞතර සම්මා සම්බුද්ධත්වයට. සද්ධාතික බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට අෂ්ටාසංඛ්‍ය කල්පයක් පාරමී දම් පුරන්න ලෞතර සම්මා සම්බුද්ධත්වයට. විද්‍යාධික බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරන්නට ඕනේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට. මේ ආකාරයට පින්වන්ත මහත්මයා ඉන්ද්‍රිය භේදයෙන් කවුරු වෙනස් වෙනවා. අපි නිවනම අරමුණු කරගෙන නිවන් දැකීමම අරමුණු කරගෙන කටයුතු කරගatti එක්තරා පැහැදිලි ප්‍රාර්ථනාවක් පැහැදිලි අරමුණක් පැහැදිලි අධිෂ්ඨානයක් සහ පැහැදිලි ගමනාන්තයක් ඇතිව පින්කම් කරගන්න ඕන. සම්බුද්ධ බුද්ධ පූජා එක්ක අපි නිවනම අරමුණු කරමින් ප්‍රාර්ථනා කරන්නට ඕන. ප්‍රාර්ථනා කිරීමෙන්ම ලැබෙන්නේ නමුත් ප්‍රාර්ථනා කිරීම නිසා අපි කරපු පුණ්‍ය කර්මයේ ගමනාන්තය
ඊටාම සත්‍යමත් පැහැදිලිව සැකසෙනවා ඉන්ද්‍රිය ධර්මාදී තියුණු වෙනවා බෝධිපාසක ධර්මාදී තියුණු වෙනවා ප්‍රාර්ථනාව අවශ්‍ය වෙනවා මේ පිළිබඳ බොහෝ විස්තර අපි පාරමිතා සම්බන්ධ විස්තර කරලා තියෙන පොත්වලින් දැනගන්න පුළුවන් චර්යා පිටකයෙන් දැනගන්න පුළුවන් බුද්ධ වංශ අටුවාවෙන් දැනගන්න පුළුවන් ඒ වගේ මේ සරල විස්තර කරලා තියෙන අපේ තේරුකාණ චන්දිමලි පින්වත් නායකපාණන් වහන්සේගේ ඒ පාරමිතා ප්‍රකරණේ වගේ ග්‍රන්ථවල විස්තර වෙනවා. ඕම් පින්සාර දරුවන් සන්නයි. දරුවන් සන්නයි පින්වත් මහත්මයා මේ අපි නිවෙස් මහත්මයා නේද? එහෙමයි සයනන්ත. නිවෙස් මහත්මයා දැන් තාත්තට කොහොමද? හොඳයි සයනන්ත කිසිම මේ රෝග ලක්ෂණයක් නැහැ සයනන්ත කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. තුනුරුවන්ට සාන්නේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. එහෙමයි. ඕම් පින්සාර දරුවන් සන්නයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ඔතෙරුවන් සන්නයි පින්වත් මහත්මයා. මේ අපේ නිමේෂ් මල්ලි ඉදිරිපත් කරපු ප්‍රශ්නෙත් එක්කම මතක් වුණ කාරණාවක් මේ ඉසිගිලි සූත්‍රයේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේද මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයක් මට මතක විදියට ඉසිගිලි සූත්‍රයේ වගේ මට මතක ස්වාමීන් වහන්සේ මේ පරිත්‍යාග තදල සිටී යසස්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට මේ විශේෂිතේ වන්දනා කියන්නේ උන්වහන්සේ තෙන්දී අරමුණු කරන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒ නාම ලේඛනයක් ඉදිරිපත් කිරීම තුළින් ස්වාමීන් වහන්සේ. පින්වන්ත මහත්මයා බුදු පියාණන් වහන්සේ ඉසිගිලි පර්වතයේ තුල අතීතයේ වැඩ සිටිය පසේ බුදු පියාණන් වහන්සේලාගේ නාම ලේඛනයේ තමයි නාම ලේඛනයක් තමයි ඒ විදිහට දේශනා කරන්නේ. ඒ කියන්නේ පසේ බුදු පියාණන් වහන්සේලාගේ ගුණ මහත්ය ගැන විස්තර කරලා පසේ බුදු පියාණන් වහන්සේ නම අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේලාට වඩා බොහොම ප්‍රබලයි. නමුත් බුදු පියාණන් වහන්සේ තරම් නැහැ. නමුත් පසේ බුදු පියාණන් වහන්සේට මේ ගුණයන් තියෙනවා මේ ගුණයන් තියෙනවා ආදී විදිහට බුදු පියාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේලා සම්පූර්ණ ඥානයේ කෙලසුන් නැති කරන ආකාරයත් අන්‍යයන්ට චතුරාර්ය සත්‍ය බෝධ ඥානයේ කෙලසුන් නැසන ආකාරය කියලා දෙන්න නොහැකි වුණාට ඉන්ද්‍රිය පරෝපරියත ඥානිය නැති වුණාට පසේ බුදු පියාණන් වහන්සේලාට අන්‍යංග කුසලයේ සමාදන් කරවන්න පුළුවන් ධර්මයේ හැසිරෙන්න කියලා දෙන්න පුළුවන් හොඳ නරක කියලා දෙන්න පුළුවන් යහපත් දේවල් කියලා දෙන්න පුළුවන් ඒ පසේ බුදු පියාණන් වහන්සේ නමකට කරන පූජාවේ ආනිසංස අතිවිශාලත් වෙනවා අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේලාට දානේ පූජා කළාට වඩා ලොකු ආනිසංස ප්‍රමාණයක් පසේ බුදු පියාණන් වහන්සේලාට පූජා කිරීමෙන් ලබන්නත් පුළුවන්. ඉසිගිලි සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම ඉසිගිලි පර්වත වාසීව අතීතයේ වැඩ සිටියේ පසේ බුදු පියාණන් වහන්සේලා ගැන තමයි ඒ විදිහට විස්තරයක් දේශනා කළේ. අපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට අන්තිමට පහළ වෙ හිටියේ මාතංග පසේ බුදු පියාණන් වහන්සේ මාතංග පසේ බුදු පියාණන් වහන්සේ පේනවා අපේ බුදු පියාණන් වහන්සේ උපත්ය සමගම. එතකොට පසේ බුදු පියාණන් වහන්සේලා ගැන බොහෝ විස්තර පින්වන්ත මහත්මයාට දැනගන්න පුළුවන් චර්යා පිටකය අරගත්තාම චර්යා පිටකයේදී ඒ වගේම තවත් අට කතාවලදී පසේ බුදු පියාණන් වහන්සේලා ගැන විස්තර බොහෝම සඳහන් වෙනවා. එහි මේ ගුණයත් පසේ බුදු පියාණන් වහන්සේ තිබුණා මේ ගුණයත් පසේ බුදු පියාණන් වහන්සේ තිබුණා මේ ආදී ගුණත් පසේ බුදු පියාණන් වහන්සේ තිබුණා ආදී විදිහට බුදු පියාණන් වහන්සේ බොහොම අපූර්ව විස්තරයක් පසේ බුදු පියාණන් වහන්සේ ගැන කරනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. ස්වාමීන් වහන්සේ මහත්මයා අහන්න. ඔබතුමාට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මහත්මයා තෙරුවන් සරණයි අපිට ඇහෙනවා. අහන්න. ස්වාමීන් වහන්සේ මේ
කවුරු සත්වයේ මරණ මොහොතේදී අනිත්‍ය සංඥාව මෙනෙහි වුණොත් එහෙම ඒ කියන්නේ ඒක අවබෝධකින්ම ඒ මොහොතේ මරණ මොහොතේදී එයායි නිවන පූර්ණේ කරනවද එහෙම නැත්නම් මොකක්ක මාර්ගඵලයකට යනවද එහෙම නැත්නම් අඩුම තරමින් ඒ කියන්නේ සතර අපේ දොරටු හරි වැසෙන අවස්ථාවක් උදා වෙනවද පින්වන්ත මහත්මයා කිසිසේත්ම එවැන්නක් වන්නේ නැහැ. මාන මොහොතේදී මානයට පත්තන වෙලාවේදී අනිච්ච සංඥාව මෙනෙහි වීමෙන් මාර්ගඵල අවබෝධයක් අනිච්ච සංඥා මෙනෙහි වූ පමණින් උනා කියලා මාර්ගඵලයක් වෙන්නේ. ඒකට මාර්ගඵල අවබෝධය ඇති වෙන්නට බෝධිපාශික ධර්ම 37 එකටම වේන මාර්ගීතින් කෙලෙසුන් නැසෙන්නට ඕන. ඒ වගේම අනිච්ච සංඥාව මෙනෙහි වූ පමණින් සෝවාන් වෙන්නේ. අනිත්‍ය සංඥා මෙනෙහි වූ පමණින් පින්වන්ත මහත්මයා ඒ නිවන් දැකීමක් වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙන්නේ අනිත්‍ය සංඥාව මෙනෙහි උනේ අලෝභී, අදෝසී, අමෝහය කියන හේතු තුනම යෙදෙන කාමාවචර සිත් හතරෙන් ඒ කියන්නේ කාමාවචර අටමහා කුසාසිත 8න් සෝමනස්ස සහගත සිත් දෙකකයි උපේක්ඛා සහගත සිත් දෙකකයි තමයි ඥාන සම්පයුක්ත තත්ත්වයේ තියෙන්නේ. ඒ විදිහට සෝමනස්ස උපේක්ඛා සහගතව ඥාන සම්පයුක්තව යෙදුණු ති හේතුක උත්කෘෂ්ඨ කුසලයක් හින්දා එයා එක්ක අනිවාර්යයෙන්ම දෙවි කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම නැත්තම් මිනිසෙක් වෙනවා ඒ කෙනාට ඊතා ප්‍රබල විදිහේ ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා ති හේතුක උත්කෘෂ්ඨ තත්ත්වයක ති හේතුක උත්කෘෂ්ඨ ති හේතුක ප්‍රතිසන්දිය එක්ක අනිත්‍ය සංඥා ස්වභාවයන් තිබුණ හින්දා ජීවත් වෙනකොට වුණත් ඒ කෙනා බොහොම නිවීමෙන් ඒ වගේම අවබෝධයෙන් ප්‍රඥාවෙන් මාර්ගඵල උපදවා ගන්න පුළුවන් හේතු සම්පත් ඇතිව ලැබූ උප්පත්තිය හින්දා කල්යාණ මිත්‍ර සේවනාදී ලැබුව සුවසේ මඟඵල උපදවා ගන්න පුළුවන්. නමුත් අතනින් චුත වෙනකොට ඒ කියන්නේ ඉතින්දි මානයටපත් වෙද්දී මාර්ගඵල ලබන්නේ නැතුව අනිත්‍ය සංඥාව ඇති වූ පමණින් මඟ මේ ඒකිනා මඟඵල ලැබීමක් වෙන්නේ නැහැ. එතෙන්දී අනිත්‍ය සංඥාව ති හේතු ඥාන සම්පයුක්ත සිත් විදිහට ඇති වෙනවා නම් ඒ කොමක වෙන්නත් පුළුවන්. මේ ති හේතුක උත්කෘෂ්ඨ හෝ ඒතකොට සබිනාස මේ අර ජාත සෝතාපට්ඨිය තත්ත්වය කියන්නේ මොකද්ද? ජාති සෝතාපන්නයා කියන්නේ පින්වන්ත මහත්මයා ඒක බීජී කෝලංකෝල සත්තක්කත් පරම කියන සෝහන් මාර්ගඵල ලාභීන්ගේ එක්වරක් පමණක් නැවත උප්පත්තිය ලබන සුස්ක විදර්ශනා යානිකයාගේ සෝවාන්ලාභියා නැවත ඉපදෙන්නේ මනුස්ස භූමියේ නම් එයා ජාතිසෝතාපන්නෙක් උපතින්ම සෝවාන් වෙලා ඉඳලා නැවත උප්පත්තිය ලබන උප්පත්ති සෝවාන්ලාභියෙ ඒ කෝලංකෝල කියන්නේ දෙවෙනි භවයත් හයවෙනි භවයත් අතරේ පහ හත්වෙනි භවයට කලින් පළවෙනි එකට පස්සේ එතකොට මේ මැද තැන්වලදී උප්පත්තිය ලබනවා එයා මිනිස්සේ ලෝකේ හෝ දිව්‍ය ලෝකවල ඒ මනුස්ස භූමියේ හෝ දිව්‍ය භූමිවල උප්පත්ති ලබන කලින් භවයේ සෝවාන් වෙලා හිටියේ ඒ කෙනා ජාතිසෝතාපන්නය වෙනවා. ඒ වගේම පින්වන්ත මහත්මයා සත්තක්කතු පරම සුස්ක විදර්ශනා යානිකයන්ගේ හත්වෙනි භවයේ රහත් පීනවපාන සෝහන් මාර්ගඵල ලාභියා. මේ ආත්ම භව හත දක්වා මනුස්ස දේවාදී තැන්වල උප්පත්ති ලැබමින් එනකොට එයා උපතින්ම සෝහන් මාර්ගඵල ලාභියෙක් වෙනවා. ඒ වගේ සෝහන් මාර්ගඵල ලාභීන්ගේ ජාතිසෝතාපන්න කියන්නේ උප්පත්තියෙම සෝහන් මාර්ගයට පත්වලා ඉන්න කෙනෙක්ගේ උප්පත්තියෙම සිද්ධ වෙන ඒ උපත. ඒ කියන්නේ සෝහන් මාර්ගඵල ලාභී උපත. ඒක සෝවන් ඵල මාර්ග ඵල ඒ කියන්නේ සෝතාපන්න මාර්ගය යන කෙනෙක්ගේ උප්පත්ති තමයි දැන් සෝතාපන්න උප්පත්ති කියලා ලබන්නේ. එහෙමයි. ඔපිමහත මහත්මයා කලින් සෝවාන්ව හිටිය ඒක බීජී කෝලංකෝල සත්තක්කත් පරම විදියට තවදුරටත් සසරේ යමින් ඉන්න කෙනෙක්ගේ උප්පත්තිය. දැන් ඔය කිව්වේ සුස්ක විදර්ශකමට ඔක සමථයානික ක්‍රමයට තව විස්තර කරන්න ඕන. එතකොට කලින් සෝවාන් වුණා. දැන් මේ භවයේ සෝවාන් වුණා. හිතන්නකෝ මේ භවයේ සෝවාන් වෙලා පින්වන්ත මහත්මයා නැවත ඊළඟ භවයේ උපදින මනුස්ස ලෝකෙම උපසක. එතකොට යා සෝහන් වෙච්ච කෙනෙක්ගේ උප්පත්තිය. ඒ කියන්නේ ජාතිසෝතාපන්නය. හොඳයි සමිනාත මට තේරුණා. කොහොම පින් සමිනාත තේරුවන් සරණයි. මේ සත්පුරුෂ පින්වත්නි ධර්ම සාකච්ඡාව ඔය යන තව ගැටලු තියෙනවද?
සත්පුරුෂ පින්වත්නි එහෙමනම් පැය දෙකකට ආසන්න කාලයක් ආවේ හින්දා අපි ධර්ම සාකච්ඡාව මේ සතියේට સમાપ્ત කරමු නේද? හොඳයි. පුණ්‍යවන්තයෝ හැමදේම ලැබෙන සතියෙත් මුණ ගැහෙනවා නේද? එහෙමයි සනස්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රතිඵල ගන්න කල් දාන්න එපා. දැන් පුංචි ළමයි ඉන්න ගෙවල් වල අඟුරු කෑල්ලකින් දොරේ ලියනවා මේ බාලගිරි දෝෂේ අද නොවේ හෙට කියලා. දැන් මේ හොඳට කවුරු කරනා තේන කට්ටිය අද නෙමෙයි හෙට භාවනා කරන හෙටයි ධර්මයේ හැසිරෙන්නේ හෙට හැසිර ගන්න කීකේ කල් දදා ඉඳලා දන්නේම නැතුව සමාන්තේ මනුස්ස භූමියේ ඉන්න පුළුවන් කාලය අවසන් වෙලා යනවා. පින්වත්නි මේ ලැබූ සුළු මනුස්ස ජීවිතේ අට්ටමත සෝමාර්ගයට පත්වන්නට බලිස්ථාන සිදීව කටයුතු කරගන්නට ඕනේ. සත්පුරුෂ කල්පනාවල පින්වත්නි මේ කල්පනාවන්ගේ සත්පුරුෂයේ මනෝධනාවට පුණ්‍ය කර්මය කරගත්තා. ඒ සියලුම පුණ්‍ය ධර්මයෝ පින්වන්ත ඔබ නමීමේ පාලව ගිය මේ භවයට සම්බන්ධ නෑදෑයිනට මෙහි උපදින්න කලින් භවවල අනාදිමා දීර්ඝ සංසාරයේ විවිධ තැන්වල මව්පියන් වුණ අඹ සැමියන් වුණ දූ දරුවන් වුණ නැහිත මිතුරන් වූ අය අතරේ ශරීර වලින් වෙන්ව ගියත් බැඳීම් වලින් වෙන් නොවුණු අද ඔබ වටා පාදත් උපජීවීව අනේ අපට ආහාර පාන ඉදුම් හිටුම් භවෝග සම්පත් දෙන්න විදියට බලාපොරොත්තු ඇතුව ගැවසෙන කවුරු හෝ නෑදෑයෝ ඇතනම් ඒ පාදත් උපජීවී නෑදෑයෝ ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වෙත්වා ඒ නෑයෝ සුඛිතා සුඛිතමිත වෙත්වා ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉතින් ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා ඥාතය ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා ඥාතය ගුණබර පින්වත්නි සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඕනේ. සර්පවෛස්සව ධතරාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ උපුල්ලා සමාදී සමස්තිව රාජයෝ ඒ වගේම පින්වන්ත ඔබ කලින් භාගයේ මහ පින්කම් කරගෙන පින් බලයෙන් අද මනුස්ස භූමියට පැමිණෙද්දී අතීතයේ ඒ පින්කම් වල කොටස් කරු වෙනාද දේවාදී තැන්වලට පත් ඇති දීර්ඝ සසර ඥාති මිත්‍ර කල්යාණ මිත්‍ර දේවරු ආදී සීලම දේවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වල සත්පුරුෂ ඔබත් ඔබ මව්පිය අම්සි දූදරු පවුල් පරපුරේ සියල්ලෝමත් ඔබගේ රැකියාදී සියල්ලමත් දෙවියෝ රකිත්තා දෙවියෝ පින් ලබත්තා දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං නමෝ චිරන්රක්ඛන්තු සම්බුද්දස්ස ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතෝ චිරන්රක්ඛන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා සම්බුද්ධ ශ්‍රාවකං චිරන්රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ගුණබල පින්බල ඔය ඇත්තෝ මෙතෙක් වේලා සිදු කරගත් පුණ්‍ය ධර්මයෝ පින්බල ඔබට සසර දුක් නැසා සසරින් එතරව නිවන් දකින්නට ඒකාන්තයෙන්ම හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අනුමෝදන්. සාදු 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 ඉදන් මේ පුඤ්ඤං ආවහන් හෝතු සබ්බ දුක්ඛ සමුච්ඡතු නිවන් පින වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම වේවා හේතු වේවා කුසලයේ බලයෙන් දකිනාතුරුම
අකුසල් කරන කුසල් කරන කාලයින්ගේද බාලයන්ගේද ඉන්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයන්ගේද නොලැබේවා බුද්ධාදී පින්කම් කරන අනන්ත ගුණ පුරන දර්ශනාදී වඩන සයින්ගේද ඉන්ගේද කල්යාණ මිත්‍රයින්ගේද දාදී බුද්ධාදී හරි මහෝත්තම ඉන්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ශ්‍රයම ලැබේවා ආශ්‍රයම ලැබේවා සාදු 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 විශේෂයෙන්ම අද ධර්මදාන දායකත්වයන් දරු පින්වන්ත අපේ දුබාහි පදිංචි ධම්මික ගමගේ පින්වත් මහත්මයා දයාබල මහත්මිය සාන්ති මහත්මිය පින්වත්තියනිය දරුවා හැමදෙනාම ඒ වගේම රත්නපුරේ අපේ මිනිපුර අම්මාසාද තපනාරාම සේනාසනේ ඉඳන් මේ තාක්ෂණික කටයුතු සියල්ල පිළිබඳව අපේ යුද සත්‍යයක් වන අපේ ශිෂ්‍ය පින්වත් පඤ්ඤාසාර පුත්‍රයන් වහන්සේට ඒ වගේ විවිධ රටවල්වලදී මේ මහා පින්කමේ කොටස් කරවන සත්පුරුෂ පුණ්‍යවන්ත ඔබ හැමදෙනාටම තවන පාසා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණය ලැබේවා පින්වත්නි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු අපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සාදු අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරමු සීලවන්තං ගුණවන්තං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහ සාදු වැඩම අවදාළ පූජ්‍යපාද තපෝවනේ රත්න ස්වාමීන් වහන්සේගෙනුත් පූජ්‍යපාද අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි දාපර පින්වත් සහෝදර සහෝදරියනි දරුවනි දරියනි අද දවසේ අපි තාමත්ම වාසනාවන්තයි ඉතාමත්ම රසවත් හරවත් ධර්ම සාකච්ඡා පවත්වා ගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඒ මගින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් අප මහත් වූ කුසල රාශියක් සිද්ධ කරගත්තා. අපට සියලුම ලාභයන් අත්පත් කර ගැනීමට හැකි වූයේ පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ විසින් මේ පින්කම සිද්ධ කරන නිසායි. ඒ නිසා අප සියලු දෙනාම එක්සිත්ව එක්සත්ව අප සියලු දෙනා රැස් කරගත්තා සීලම කුසලාංශංශය සීලම පුණ්‍යාංශංශය අප කරේ අනුකම්පාවෙන් මේ පින්කම් මාලාව සිද්ධ කරා වූ පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේටත් ඒ සඳහා සීලම අනුග්‍රහය දක් වූ පූජ්‍යපාද අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේ දෙදෙනා වහන්සේම මේ සීල කුසල අනුමෝදන් වෙත්වා. ඔබ දෙදෙනා වහන්සේ විසින් කරගෙන යන්නා වූ සීලම ශාසනික මෙහෙවර සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී ඔබ වහන්සේලාට ලැබේවා. අවසානයේ ඔබ දෙදෙනා වහන්සේ පතන්නා වූ බෝධිකින් මේ අමා මහ නිර්වාණ සම්පත් ලබා ගැනීමට අපරස් කරගත්තා මේ සිල් කුසල හේතු වාසනා වේවා. අපි වින් අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා අනුමෝදන් සාදු.
ඒ වගේම ඔබ දෙදෙනා වහන්සේ මෙලොවට දායාද කර ශාස්ත්‍රයට පූජා කර ඔබ දෙදෙනා වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාත් ඔබ දෙදෙනා වහන්සේලාට අකුරු කර වූ සීලම ගුරු මෑණිවරු සීලම ගුරු පියවරු සීලම ගුරු ස්වාමින් වහන්සේලාට සීලම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට ඔබ දෙදෙනා වහන්සේ බලා කියා ගන්නා සීලම දායකකාරක ආදිනුත් මේ සිල් කුසල් හේතු වාසනාවෙන් සුවෙන් සුවයටපත් වෙත්වා නිර්වාණ සම්පත්තියම ලබා ගනිත්වායි අපි ප්‍රාර්ථනා කරමු පින් අනුමෝදන් කර සිටිමු සාදු 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 සත්පුරුෂ පින්වත්නි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් ස්වාමීන් වහන්සේ